බාහිර පැත්තෙන් වතුර වගේ තිබ්බා. මේ පැත්තේ නෝ නිකන් තෙත් වෙච්ච ගතියක් තියෙනවා ගඳකුත් එනවා. කියන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා. කොහොමද? ආ? නේ අර සින්දුව තියෙන්නේ පියාන සුළඟේ ඔබ කොයිස් දෝරෙන්නේ එනකොට දැක්කේ මොනවාද? අනම්මා කතා කරලා තියනවා නේද? ආ ඊළඟේ තමයි. ඒක මේ වට පිටිනකොට බලාගෙන ආපු ටික ගානතම කිලෝමීටර් 2900ක්. ඒ තමයි ප්‍රාවරණය. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා දුර පුතාලා සියලු දෙනාට. අපි අතවසර පාඩම පටන් ගමු. අයිබෝවන් සර්. අයිබෝවන් ඔක්කොටම අයිබෝවන්. අතවසර පාඩම පටන් ගන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අපි මේ පාඩම ඉවර කරා නේද? පාඩම ඉවර කරලා පෘථිවියේ ස්වභාවය ගැන පාඩම පටන් ගත්තා නේද? පෘථිවියේ ස්වභාවය ගැන පටන් ගත්තේ. ඔව් අද අපිට තියෙන්නේ පෘථිවියේ ස්වභාවය පාඩම. මම හිතන්නේ අපිට පුළුවන් මේ එක දවසෙන් වගේ ඉවර කරගන්න. අපි උත්සාහයක් ගමු. පැය දෙකක් ඇතුළත ඉවර කරගන්න පුළුවන් වෙයි. හරි. දැන් මම ඔයාලට මේ කතාවක් කියන්න යන්නේ. අපි පෘථිවියේ ඇතුළත ස්වභාවය හොයන විදිය මම මේ කියන්නේ. හරි. අපේ පෘථිවිය ඇතුළ කොහොමද කියලා අහුවම අපි එක එක කතන්දර කියනවා නේද? පෘථිවිය ඇතුළ මෙහෙමයි. කවුරුත් කෑ ගහන්නේ. දැන් මෙහෙමයි. පෘථිවියේ අපි දැන් පෘථිවිය ගැන අපි ඉගෙන ගත්තා. සූර්යයාගෙන් නම් කීවෙනි ස්ථානයේද අපි පෘථිවිය පිහිටලා තියෙන්නේ? සූර්යයාගෙන් නම් කියන්න බෑ සූර්යයාට පස්සේ ඉන්නේ කවුද ඊළඟට ඉන්නේ? බුද්ධ. තිකුරු ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා පෘථිවිය. එහෙනම් සූර්යයාගෙන් නම් කීවෙනි ස්ථානයේද ඉන්නේ අපි? තුන්වෙනි ස්ථානයේ තමයි අපි ඉන්නේ. නේද? සූර්යයාගෙන් තුන්වෙනි ස්ථානයේ හිටියද අපේ මේ වායුගෝලය සහ අපේ පෘථිවිය පරිභ්‍රමණය වෙන වේගය අනුව දිවා රාත්‍රී කාලය මේක බැලන්ස් වෙලා තියෙනවා නේද? දිවා කාලයේ උපරිම පැය 12යි, රාත්‍රී කාලයේ උපරිම පැය 12යි. නේද? අධික ලෙස පොළොව රත් වෙන්නෙත් නැහැ, අධික ලෙස සිසිල් වෙන්නෙත් නැහැ. යාර ඔක්සිජන් සහිත වායුගෝලයක් තියෙනවා, ජලය තියෙනවා. නේද? ඒ නිසා මේ පෘථිවියේ ජීවත් වීමට හැකියාව ලැබිලා තියෙනවා. මීට අමතරව තවම ජීවත් වෙන එක ග්‍රහලෝකයක්වත් හොයාගන්න බැරි වුණා තාම විද්‍යාඥයින්ට. ඉතින් පෘථිවිය ගැන අපි කතා කරද්දී අපි කියනවා පෘථිවිය ගෝලාකාරයි නේද? පෘථිවිය ගෝලාකාරයි. පෘථිවිය මේම හරහට කැපලා බැලුවොත් එහෙම හරියට අර පිටරයක් කටුව පිටින් කැපුවා වගේ ආන් මෙහෙම දෙයක් තියෙනවා. මම මේ කෑන් දෙක නම් ගරවුන්නේ නැහැ. තමන්නේ ඉතින් රවුම් තියෙන අපේ හිතම නේද? හරි ඔය විදිහට මේක දැන් මේ වාටේ තියෙන එක කොටසක් මේ ඊළඟ තව කොටසක් මෙහෙම තියෙනවා. තව මැදම කොටසක් තියෙනවා. ඔන්න ඔහොම කියනවානේ අපි. මේ මෙහෙම කිව්වට මේ තට්ටු තියනවා කියලා කිව්වට අපි කවුරුවත් දන්නවද ඇත්තටම මේවා මෙහෙම තියනවා කියලා ඔයාලා දැකලා තියනවද ඇත්තකින් ඇත්තටම? පෘථිවිය ඉස්සර කියලා දැන් ඔයාලා ෂෙයා කරලා පෙන්නන්නම් ඉන්නකො. මේ බලන්න දුර පුතා දැන් බලන්න ඔය ඔතන ඔන්න තියෙනවා පෘථිවියේ හරස් කඩක් කියලා දාලා මේ කබල කියලා කොටසක් තියෙනවා. ප්‍රාවරණය කියලා තියෙනවා, පිටතහරය කියලා තියෙනවා, ඇතුළතහරය කියලා තියෙනවා. නේද? ඊට පස්සේ කිලෝමීටර ගණන් වගේක් දාලා තියෙනවා. නේ? ඔය ඇත්තටම මේ ඔයාලා දැක්කද? ඔහොම තියෙනවා කියලා. ඇස් දෙකෙන් දැකලා තියෙනවද? දැන් පොළොව හරහට කපලා ඇත්තටම බලලා තියෙනවද? හා? ආනන්ද දැකලා නැහැ. නෑ සර්. මට කියන්නකෝ මේ ලෝකේ කවුරු හරි කෙනෙක් කවුරු හෝ පුද්ගලයෙක් ඉන්නවද ඔය දොඩම් ගෙඩියක් ඔය පැත්තෙන් කැපුවා වගේ යන දෙහි ගෙඩියක් ඔය පැත්තෙන් කැපුවා වගේ ඔය විදිහට පොළොව හරහට කපලා බලපු කෙනෙක් ඉන්නවද? කියන්න බලන්න ඔය විදිහට පොළොව හරහට කපලා බලපු කෙනෙක් මේ ලෝකේ කවුරු හරි කොහේ හරි ඉන්නවද? මීට කලින් හරි හිටියද? නෑ සර්. දැන් එහෙම හිටියනම් පොළොව ඉවරයි. පොළොව කපලා නේද? එහෙම කපන්න පුළුවන් කෙනෙක් නැහැ. එහෙනම් කොහොමද අපි දන්නේ ඕක තියෙනවා කියලා? කවුද ඔය කියන්නේ? කවුද ඔය කියන්නේ? විද්‍යාඥයෝ. ඔව් විද්‍යාඥයෝ කොහොමද කියන්නේ? පරීක්ෂණ කරලා හොයන්න පුළුවන් තමයි නේද?
දැන් ඔන්න හිතන්න මෙන්න මේ වගේ වැඩක්. හරි මම මේක මකන. ඔයාලට හම්බ වෙනවා පෙට්ටියක්. ඔයාලට හම්බ වෙනවා පෙට්ටියක්. හරි. මෙන්න පෙට්ටියක්. ගේ ඉස්සරහා පෙට්ටියක් තියලා ගිහලා කවුරු හරි උදේ බලද්දි පෙට්ටියක් තියෙනවා. හොඳට වහපු ලස්සන පාර්සල් කරපු පෙට්ටියක්. ඔය විදිහට පෙට්ටියක් තියෙනවා හරි. දැන් මේ පෙට්ටිය අරලා බලන්න බයයි. මොනවා තියෙනවද දන්නේ නැනේ. අරලා බලන්න බයයි. එතකොට අරලා බලන්න බය නිසා මොකද අපි කරන්නේ? අපි සමහරවල් කරන්නේ මේ පෙට්ටිය වල පයින් ගහලා බලනවා. මේක පයින් ගහලා බලනවා. ලීයකින් මෙහෙම ඇනලා බලනවා. ඒව නේද කරන්නේ? පයින් ගහලා බලනවා. ලීයකින් ඇනලා බලනවා. නේ? එහෙමනේ කරන්නේ. එහෙම මොනාරි කරලා මේක මොකද්ද කියලා හොයලා ගන්න ඕනේ. දැන් ඔයාලා මේක වටේ යනවා. දැන් ගේ ඉස්සරහ තියලා කියලා පෙට්ටියක්. මේක වටේ යනවා. වටෙන් ගිහින් බලනවා. ගිහින් බලද්දී මේ එක තැනකින් මෙන්න මේ එක පැත්තක් නිකන් තෙත් වෙලා. එක පැත්තක් තෙත් වෙලා නිකන් වතුර වගේ ටිකක් එළියට ඇවිල්ලා. මොන ඇද්ද මේක ඇතුලේ? තාම කියන්න බෑනේ. තෙත් වෙලා එහෙම එළියට ඇවිල්ලා. ඉතින් වටින් යනවා. මෙහෙම කරලා බලනවා. මෙහෙම කරලා මේ වාස්තු සාක්ෂු කරලා බලනවා. නම් කරලා බලනවා. ඉතින් මේ හරියෙන් මෙහෙම යනකොට මේ නාහිට මහා වහ ගඳක් දැනෙනවා මේ හරිය යද්දි. ඒ හරිය නිකන් තෙත් වෙලා නිකන් දුඹුරු පාට වෙලා වගේ පොඩ්ඩක් තියෙනවා පෙට්ටිය. අර පැත්තෙන් වතුර වගේ තිබ්බා. මේ පැත්තේ නෝ නිකන් තෙත් වෙච්ච ගතියක් තියෙනවා ගඳකුත් එනවා. කියන්න පුළුවන්ද මොනවද තියෙන්නේ කියලා ඇතුලේ? කුණු වතුර. කුණු වතුර? ආලු. මේ පැත්තේ නිකන් වතුර වගේ නිකන් තෙත් වෙලා තියෙනවා පෙට්ටියේ කොටසක් වතුර වගේ එළියට ඇවිල්ලා මේ පැත්තේ නිකන් තෙත් වෙලා වගේ තිබ්බට ගඳකුත් එනවා. තාම හොයාගන්න බෑ මොකද්ද කියලා. මේකට ගහලා බලනවා තට්ටු කරලා බලනවා. උඹට තට්ටු කරලා බැලුවම ඇතුලේ මොකක් හරි දඟලනවා වගේ ඇහෙනවා. එහෙනම් දැන් මොකක් හරි මේක ඇතුලේ මොකක් හරි කවුරුන් හරස් වරස් ගාන නිකන් කවුරු එහෙම යනවා වගේ ඇහෙනවා. එහෙනම් මොනවද ඇත්තේ? සතෙක්. නිකන් හිතලා කියන්නේ. හිතේනවා කියන්නද ඉතින් අනේ. සතෙක්. සතෙක් වෙන්න ඇතිනේ. සතෙක් වෙන්න ඇතිනේ. ඇයි දැන් මේක ඇතුලේ එහාට මෙහාට දඟලන සද්දෙත් ඇහෙනවා. පෙට්ටියක දාලා වහලා ගේන්න පුළුවන් සතෙක් මොකෙක් හරි. නේ? වතුර වගේ තියෙනවා නහර මොටම ගියේ වගේ. මේ පැත්ත ගඳ ගන්නවා. ප්‍රශ්නයක් ඉතින් කියන්නේ. මොකක් හරි මේකද සතෙක් තමයි ඇත්තේ. තව ටිකක් හයියෙන් ගන්නකොට කැව් ගාලා අද්දයක් එනවා. කවුද ඇත්තේ? පූසෙක්. එක්ක බලු පැටියෙක් වෙන්න පුළුවන් නේ. නේද? අර බල්ලන්ට ගැහුවම කැව් ගාලා කෑ ගහලා යන්නේ. ඥාව් නෙමෙයි. තමයි බලු පැටියෙක් වෙන්න පුළුවන්. ඒක පූස් පැටියෙක් වෙන්න පුළුවන්. එතකොට අපි කවුරුවත් මේ පෙට්ටිය ඇතුළේ ඇරලා බලද්ද පූසෙක් කියලා කියන්නේ දැන්? පූසෙක් හරි බල්ලෙක් හරි කියලා? නෑ සර්. යන්න බැලුවේ නෑ. නේද? පෙට්ටියෙන් එළියට ආපු දේවල් තියෙනවා. නේ? ද්‍රවයක් එළියට ඇවිල්ලා. ගඳ ගහන જાතියකුත් එළියට ඇවිල්ලා. හරිද? ඊළඟට අපි කන් දීගෙන ඉන්නකොට අපිට ඇහෙනවා කනට කෑ ගහන සද්ද. කෑ ගහන සද්ද ඇහෙනවා. එහෙමනම් ඔන්න ඔය විදිහටම තමයි මේ පෘථුවියේ හිටපු ගමන් ගිනි කඳු පුපුරනවා. ගිනි කඳු පුපුරනකොට පොළොව යට තියෙන ඒවා එළියට එනවා. ගිනි කඳු පුපුරද්දී පොළොව යට තියෙන ඒවා එළියට එනවා. හරියට මේකේ මේ ඇතුලේ තිබිච්ච දේවල් එළියට ආවා වගේ. විද්‍යාඥයෝ ගිහිල්ලා ওই ගිනි කඳු තියෙන තැනට ගිහිල්ලා ඒ ගිනි කඳු වලින් එන දේවල් අරන් එනවා. අරන් ඇවිල්ලා පරීක්ෂා කරනවා. මේක එළියට ආවා වගේ. ඊළඟට මේ පොළොව ඇතුලේ සිදුවෙනවා භූකම්පන. ඒ කියන්නේ පොළොව හෙල්ලෙනවා.
භූකම්පන වෙනවා. මේ භූකම්පන වලින් එන ඒවා ඒ කට්ටිය විශේෂ උපකරණ වලින් අහනවා. හරියට අපි මෙයාට වයින් ගහලා මේකත් ඉන්න එක කෑ ගහනවා අපේ කනට ඇහුණා වගේ. මේ පෙට්ටියක් ඉන්න කෙනා කෑ ගහනවා අපේ කනට ඇහුණා වගේ මේ පොළව ඇතුලෙන් එන කම්පන භූකම්පන වෙන භූකම්පන මාන තියෙනවා. රික්ටර් පරිමාණයෙන් ඔය රික්ටර් උපකරණය කියලා එකක් තියෙනවානේ භූකම්පන මානය. රික්ටර් කියන පරිමාණය තමයි පරිමාණයමයි. ඔය භූකම්පන මාන මගින් පොළව අභ්‍යන්තරයෙන් එන ශබ්ද වර්ග මෙයාලා රෙකෝඩ් කරගන්න. ඒවා ඊට පස්සේ වෙනම අහනවා. සමහර තැන් තියෙනවා පොළව යට ගොඩාක් ගැඹුරට හාරපු වලවල් තියෙනවා ලින් වගේ ඒවා. ඒවා යටට මැෂින් දාලා රෙකෝඩ් කරලා ගන්නවා පොළව යට එන ශබ්ද වර්ග. ආන් මේ විදිහට. දැන් මේකත් එහෙමනේ අපි මේකෙන් එළියට ආපු ඒවා පරීක්ෂා කරා. මේක ඇතුලෙන් ආපු ශබ්ද පරීක්ෂා කරා. ඊට පස්සේ අපි තීරණය කරා මේක ඇතුලේ බල්බ් පැටියෙක් ඉන්නවා කියලා. හරිද? ආන් මේ වගේ තමයි විද්‍යාඥයෝ පොළවෙන් උඩට මතුවෙන දේවල් ගිනි කඳු වලින් නායයන් නිසා පොළවෙන් උඩට මතුවෙන දේවල් පරීක්ෂා කරලා බලනවා. ඊළඟට පොළව අභ්‍යන්තරයේ තියෙන ශබ්ද වලට යන අනුන්කම් දෙනවා. ඊට පස්සේ මෙයාලා තීරණය කරනවා පොළව අභ්‍යන්තරය මෙන්න මේ වගේ ඇති කියලා යාලා තීරණය කරනවා. ඔන්න එහෙනම් පෘථිවිය ඇතුළේ ස්වභාවය හොයාගන්නේ කොහොමද? පෘථිවිය ඇතුළේ ස්වභාවය හොයාගන්න ක්‍රමය තමයි භූකම්පන වලින් ඇති වෙන හරිද? පොළවේ ඇති වෙන භූකම්පන තරංග ඒවා විද්‍යාඥයෝ අධ්‍යයනය කරනවා. ඊළඟට ගිනි කඳු නායයන් වගේ දේවල් වලින් පොළොවේ මුඩට මතුවෙන දේවල් අධ්‍යයනය කරලා තමයි විද්‍යාඥයෝ මේ විදිහට පෘථිවි අභ්‍යන්තරය ගැන සොයාගත්තේ. හරි ඒක පැහැදිලි වුණාද ඔයාලට? ඔව් සර්. එහෙනම් අපි ඉතින් ඉක්මනට ලියාගමු ලංකාවේ තියෙන භූකම්පන මානයක්. දන්නවද කොහෙද තියෙන්නේ කියලා? ලංකාවේ පාල්ලේ කැලේ කියන ප්‍රදේශයේ තමයි තියෙන්නේ භූකම්පන මානය. ඒ ලංකාවට එකක් තියෙනවා. ඒකෙන් තමයි මුළු ලංකාවෙම හැමදාම භූකම්පන මෙහි උනත් පාල්ලේ කැලේ භූකම්පන මානය ඒක සටහන් වෙනවා. කොළඹ උනත් පාල්ලේ කැලේ භූකම්පන මානය ඒක සටහන් වෙනවා. හරිද? හරි. එහෙනම් අපි පොඩි කොටසක් තියෙන ඒක ලියාගෙන ඊළඟ කොටස ආයෙ බලගමු. හරි? ඉක්මනට ලියන්න. උන්ට ලියාගන්න. පුළුවන්. බසබස ලියන්න. හරි. අපේ පෘථිවිය හරහාට ගැපුවොත් එහෙම. හරිද? අපේ මේ පෘථිවිය කියන එක හරහාට කපලා බැලුවොත්. කාට හරි පුළුවන්කම තිබ්බොත් එළියට ගිහිල්ලා මේක පෙත්තක් මෙහෙම කපලා මෙහෙම කරලා බලන්න. එහෙම බැලුවොත් මෙන්න මෙහෙම එකක් පේන්නේ අපිට. එහෙනම් බැලුවොත් අපිට මෙන්න මෙහෙම එකක් පේනවා. හරි. දැන් පෘථිවිය ගෝලාකාරයි. මේ ගෝලාකාර කොටසේ මේ අපි ඉන්න හරිය තියෙන්නේ අපි ඉන්නේ පෘථිවිය මතු පිටමනේ. අපි ඉන්නේ පෘථිවිය මතු පිටම කොටසේ. Okay. මේ මම තුනියට මේ අඳිනා මේ පෘථිවිය මතු පිටම කොටස තමයි අපි ඉන්නේ මේ මම තුනියට මේ කොටසක් යන්නේ ඔන්න ඕක මේ අපිට පොළොවට පෑගෙන කොටස තියෙන්නේ අපි මේ ගෙවල් දොරවල් හදලා තියෙන්නේ මේ ගංගා ඇල දොල වැව් පොකුණු මේ හැම එකම තියෙන්නේ මෙන්න මේ කොටසේ මෙන්න මේකට කියනවා මේ තුනී කොටසක් මේක ඇත්තටම මේ හරියට අපි බිත්තරයක් කපනවා කටුවත් එක්ක හරහට කැපුවොත් එහෙම මේව හරහට බැලුවොත් බිත්තර කට්ට කියන්නේ තුනී පොත්තක් වගේ එකක්නේ ආන් මේ කොටස තමයි අපිට මේ පොළොව මත පිට පේන්න තියෙන්නේ ඕකට කියන්නේ කබොල නෝකට කියන්නේ කබොල කියලා කියන්නේ. ඒතර කබොල මත තමයි
ඔය කබල මත තමයි අපි මේ හැම වැඩම කරන්නේ. සාමාන්‍යයෙන් මේ කබල කිලෝමීටර 35ක් විතර ඝනකම තියෙනවා. මේ කබල ගත්තොත් කිලෝමීටර 35ක් විතර. කිලෝමීටර 35 කියන්නේ සෑහෙන දුරක් නේ. දැන් මොණ්ඩාවල ටවුන් එකේ ඉඳන් වැල්ලවායි ටවුන් මොණ්ඩාවල ටවුන් එකේ ඉඳන් වැල්ලවායි ටවුන් එකට තියෙනවා කිලෝමීටර 34ක්. ඊට වඩා කිලෝමීටරයක් වැඩි. ඒ කියන්නේ බලන්න කොච්චර දුරක්ද කියලා. සෑහෙන දුරක්. ඉතින් අපේ පෘථිවිය කියන්නේ මහා දැවැන්ත ගෝලාකාර වස්තුවක්නේ. ඒ වස්තුවේ විස්කම්භයත් එක්ක බලද්දී කිලෝමීටර් 35 කියන්නේ හරි චූටි දුරක්. ඇයි එහෙම කියන්නේ? දැන් එතනින් පහළට තියෙනවා කිලෝමීටර් 1200 කිලෝමීටර් 3500 ඒ වගේ හරි ලොකුවට තියෙනවා. හරි. එතකොට මේ කබල මත තමයි ඔය සියලුම ජීවීන් ජීවත් වෙන්නේ ඔය කබල මත පිට. හරිද? ඔය කබල කියන එක මත පිට තමයි සියලුම ජීවීන් මේ අපේ පොළොව මත පිට තමයි ඔක්කොම ඉන්නේ. කබලෙන් පහළ එක ජීවියෙක්වත් නැහැ. ඔය කබලෙන් පහළ කියන කොටසේ මේ කිලෝමීටර් 35න් පහළ. මේ කබල මත උනත් මීටර් කීපයක් ගැඹුරට විතරයි සත්තු ඉන්නේ. එතනින් එහාට සත්තුන්ට ඉන්න බෑ. ඇයි ඔක්සිජන් එහෙම නැහැනේ. මුලන් වාතය ඇතුළට යන්නේ නැහැනේ. ඒ නිසා එහෙම ඉන්න බෑ. හරිද? එතකොට සියලුම ජීවීන් ජීවත් වෙන්නේ මේ කබල මත. ගංගා, ඇලදොල, වැව පොකුණු මේ ගස් වැල් මේ සියලුම දේවල් කඳු වැටි. හරිද? එතකොට මේ හැම එකක්ම පිරලා තියෙන්නේ මේ කබල මත. සමහර තැන්වල කබලේ ඝනකම වැඩි. දැන් කඳුකර ප්‍රදේශ ගත්තොත් එයා උතර තියෙනවනේ. කබලේ ඝනකම වැඩි. දැන් මුහුදට ගිහිල්ලා මුහුදු ගැඹුරු ප්‍රදේශයේ ගියොත් එහෙම. මුහුදේ ගැඹුරු ප්‍රදේශයට ගියොත් දැන් අපි දන්නවා ලෝකයේ ගැඹුරුම තැන මොකද්ද මේ මහා සාගරේ ගැඹුරුම තැන කවුරුද දන්නවනම් කියන්නකෝ බලන්න. ගැඹුරුම තැන මොකද්ද සාගරේ? මරියානා ආගාධය. මරියානා ආගාධය. මරියානා ආගාධයට ගියොත් එහෙම මරියානා ආගාධය ළඟදී කබලේ ඝනකම කිලෝමීටර 3යි. මරියානා ආගාධය වගේ හැට යනකොට කබලේ ඝනකම කිලෝමීටර 3ක් එහෙම නැත්නම් කිලෝමීටර 5ක් විතර වගේ වෙනකන් අඩු වෙනවා. උපරිම 3ක් දක්වා අඩු වෙනවා. එහෙනම් සාමාන්‍යයෙන් ගැඹුරු මුහුදේදී කිලෝමීටර 5ක විතර ඝනකමක් තමයි පවතින්නේ. එතකොට මේ කබල සම්පූර්ණයෙන් තියෙන්නේ ගල් තියෙනවා, පාෂාණ තියෙනවා. හරිද? පාෂාණ නේ ගල් කියන්නේ ඔක්කොම පාෂාණ පස් ඕවා තමයි තියෙන්නේ. විශාල ගල් පාෂාණ තියෙනවා. ඊළඟ පස් තියෙනවා. ඒ කියන්නේ පාෂාණ දිරාපත් වෙලා පස් හැදිලා තියෙන්නේ. ওই දෙක තමයි තියෙන්නේ. එතකොට ගොඩක් තියෙනවා මෙන්න මේවා. මේ කබලේ තියෙනවා ඔක්සිජන්. ඕන බලන්නකො. මේ කබල අපේ පොළවේ නෙමෙයි. වායු පොළවේ නෙමෙයි මේ කියන්නේ. මේ පොළවේ ඔක්සිජන් තියෙනවා. සිලිකන් තියෙනවා. සිලිකන් තියෙනවා. ආයෙ තියෙනවා ඇලුමිනියම්. ඔන්න දැන් කබල ගැන ආයෙ කියනවා. අපේ පෘථිවිය මතු පිටින්ම තියෙන කොටස තමයි කබල. ඒ කබල සාමාන්‍යයෙන් කිලෝමීටර් 35ක් විතර ඝන තමයි. එතකොට අපිට මේ පේන ගංගා, කඳු වැටි, වැව පොකුණු, ඇලදොලවල්, මුහුදු සාගර ඔක්කොම පිටන්නේ මේ කබල මත. සියලුම ජීවීන් ජීවත් වෙන්නේ මේ කබල මත. හරිද? මේ කබල හැමතැනම එක ඝනකම නැහැ. සමහර තැන්වල ඝනකම වැඩි. ඒ කියන්නේ කඳුකර ප්‍රදේශ ගත්තොත් මේ ප්‍රදේශවල ඝනකම වැඩි. ගැඹුරු මුහුදේ පතුලට යනකොට සාමාන්‍ය කිලෝමීටර් 5ක් විතර වගේ වෙනකම් මෙයාගේ ඝනකම අඩු වෙනවා. හරිද? එතකොට මේ කබල හැදිලා තියෙන්නේ පාෂාණ හා පස් වලින්. ඊළඟට මේ කබලේ වැඩිපුරම තියෙන ඔක්සිජන්. ඊළඟට සිලිකන් තියෙනවා. ඊළඟට ඇලුමිනියම්. බලන්නකෝ මේ සෑහෙන අපි ඇලුමිනියම් මේ බඩු තියෙනව නේද දැන්? උයන පිහින උපකරණ ගත්තත් ඇලුමිනියම්. දැන් අලුතෙන් ජනේල් දොරවල් හදන්නේ ඇලුමිනියම් වලින්. කඩේකට ගියොත් ඒවා සෝලෙස් ගහලා තියෙන ඇලුමිනියම් වලින්. ඊළඟට බාස් එකක් ගත්තොත් බාස් එකේ හැම කොටසක්ම බොඩි එකේ ගොඩාක් දේවල් හදලා තියෙන ඇලුමිනියම් තහඩු වලින්. ඒ කියන්නේ මේ ලෝකේ ඇලුමිනියම් කියන මේ මූලද්‍රව්‍ය ගොඩක් තියෙනවා. හරිද? පෘථිවි කබලේ ඇලුමිනියම් ගොඩක් තියෙනවා. ඒක තමයි ඒක හේතුව. හරි. පෘථිවි කබලට පස්සේ ඊළඟ එක්කෙනා තමයි මේ කබලට පස්සේ ඉන්න ප්‍රාවරණය කියන කොටස. ප්‍රාවරණය.
කබලට පස්සේ ඉන්න ඊළඟ කට්ටි කොටස තමයි මෙන්න මේක ප්‍රාවරණය. මේක සම්පූර්ණයෙන්ම තනිකර ලොකු පාෂාණ කුට්ටියකින් හැදිලා තියෙන්නේ. න ප්‍රාවරණය. මේ දෙවෙනි එක කියලා. මෙයා ප්‍රාවරණය මෙයා කිලෝමීටර 2900ක් විතර දුර ගැඹුරට ඉන්නවා. මෙයාගේ ඝනකම කිලෝමීටර 2900ක් විතරනේ. ඝනකම කිලෝමීටර 2900ක් විතර. ඒ තමයි ප්‍රාවරණය. හරිද? එතකොට මේ ප්‍රාවරණය සම්පූර්ණයෙන් හැදිලා තියෙන්නේ පාෂාණ වලින්. ප්‍රාවරණය පාෂාණ වලින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ප්‍රාවරණේ දැන් ඔන්න බලන්න කාබෝන තිබුණා, ඔක්සිජන් තිබුණා, සිලිකන් තියෙනවා, ඇලුමිනියම් තියෙනවා. නේද? එතකොට බලමු ප්‍රාවරණය මොනවද තියෙන්නේ කියලා. ප්‍රාවරණයේ මේ තිබ්බ ඔක්සිජන් එහෙමම තියෙනවා. අර ඔක්සිජන් තියෙනවා. හරිද? ඔක්සිජන් තියෙනවා. මේ තියෙන සිලිකනුත් එහෙමම තියෙනවා. ඔය තියෙන සිලිකනුත් එහෙමම තියෙනවා. හරිද? මේ ඇලුමිනියම් කියන එක නෑ දැන්. ඇලුමිනියම් වෙනුවට තියෙනවා මැග්නීසියම්, ආයි තියෙනවා අයන්. අයන් කියන්නේ යකඩ. අයන් කියලා කියන්නේ යකඩ. හරි? දැන් ඔන්න මෙහෙම දෙයක්. දැන් මේ පොළව ඇතුළට යන්න උෂ්ණත්වය වැඩි වෙනවද අඩු වෙනවද? ඔයාලා හිතන්නේ නිකන් කියන්න බලන්න. පහළට යන්න උෂ්ණත්වය වැඩි අඩු වෙනවා. වැඩි වෙනවා. වැඩි වෙනවා. දැන් අපි දැන් ඔය කවුරු හරි ගෙදර ලිඳක් හැරුවා කියලා හිතන්නකෝ. ඔය ලිඳ ඇතුළට බහිනකොට මුලදී සීතලක් වගේ දැනෙනවා. වතුර තියෙන හරිය අහු වෙනකන් සීතලයි. වතුර තියෙන හරිය පහු කරලා යටට යනකොට පොළොව යට රස්නේ එනවා. මතකද ඔයාලට 6 වසරේ ඉගෙනුවා භූතාපය කියලා එකක්. භූතාපයෙන් අර විදුලි නිෂ්පාදනය කරනවා. පොළොව යටට ආරයි යනකොට පොළොව යට උණුසුම වැඩි කිව්වා. එතකොට ඒ උණුසුම ස්ථාන කරා ජලය අරන් ගිහිල්ලා ජලය රත් කරලා වාෂ්ප කරලා ඒ හිමාලයන් ටර්බයින් කරකවලා විදුලිය හදා ගන්නවා කියවනේ. ඒ කියන්නේ පොළොව යට අනිවාර්යෙන් රස්නේ. මෙන්න මෙහෙම පහළට යනකොට හරිද? දැන් මේව ඔක්කොම පාෂාණ. පාෂාණ කියන්නේ මේ තද ගල් කුට්ටි. මේ තන්නිකර ලොකු ගල් කුට්ටියක් තියෙන මේ. උර්දුවේ වටේ දැන් කබලේ තියෙන ගල් කුට්ටි නම් තියෙන්නේ කොහොමද? කබලේ තනි ගල් කුට්ටියක් නෙමෙයි. ඒවා වෙන. දැන් ඔයාලා දන්නවා දැන් කන්දක් දිහා බැලුවත් කන්ද තනිකර එක ගල් කුට්ටියක් නෙමෙයිනේ. කන්ද ළඟට ගිහින් බලන්න විශාල ගල් ගොඩවල් තියෙන්නේ. එකට. නේද? අපිට ඕන මොකක් හරි ලොකු රෝතර නමනම් දාලා තියෙන ගල් පෙරලා දාන්න පුළුවන්. ඒ වුණාට ප්‍රාවරණයට ආවම එහෙම ගල් පෙරලන්න බෑ. ඇයි? එයා තනිකර එක ගල් කුට්ටියක්. ඒ තනින් පැහිලා තියෙනවා. හරි තනින් පැහිලා තියෙනවා. සාමාන්‍යයෙන් මේක ගල් කුට්ටියක් මේ ලංකාව වගේ 10ක් විතර ලොකුයි. ඒ තරම් මහ දැවැන්ත ගල් කුට්ටි තියෙනවා. හරිද? එතකොට මේ ප්‍රාවරණයේ දිගේ පහළට යන්න පොළවේ උෂ්ණත්වය වැඩි වෙනවනේ. උෂ්ණත්වය වැඩි වෙලා දැන් ඔයාලා හිතන්නකෝ පාෂාණ වල උෂ්ණත්වය වැඩි කරාම දැන් යකඩ කෑල්ල උෂ්ණත්වය වැඩි කරාම මොකද වෙන්නේ? ටික රත් වෙලා යා මොනවටදපත් වෙන්නේ? යකඩ කෑල්ල රත් කරනවා. යකඩ තියෙන දැන් ඝන තත්ත්වයේ තියෙන යකඩ රත් කරනවා. කෝව කියන දාන රත් කරනවා. රත් කරන යද්දි ටිකලා ගිහිල්ලා මොකද වෙන්නේ? රතු පාටට අවසානයේ යකඩේ මොනවද වෙන්නේ? ද්‍රව වෙනවා. උණු වෙනවා. අණු වෙලා ද්‍රව වෙනවා. ඒ වගේ තමයි පොළොව යටට යන්න අධික උෂ්ණත්වයක් මෙන්න මේ ප්‍රාවරණයේ පහළම කොටස. ඒ කියන්නේ කිලෝමීටර් 2900ක් විතර යනකොට මෙන්න මේ පහළ කොටස එන්න ද්‍රව වෙනවා. මේ කොටස ද්‍රව. ඇයි ඒ ද්‍රව වෙන්නේ? වතුරට දිය වෙලාද? නෑ, මේක අධික උණුසුමක් තියෙන නිසා මේ ප්‍රදේශයේ අධික ලෙස උණුසුම්. ඒ නිසායි මේ කොටස ද්‍රව. එහෙනම් මේ ප්‍රාවරණයේ පහළ කොටස ද්‍රව තත්ත්වයේ පාෂාණ තියෙන උණු වෙලා. මෙන්න මේ කොටසට කියනවා අපි හරය කියලා. මේ කොටස හරය. මේක සාමාන්‍ය කිලෝමීටර් 3500ක් විතර ගන්නවා. මේ හරය කිලෝමීටර් 3500යි. මේක සම්පූර්ණ කිලෝමීටර් 3500යි. ඕකෙදී ඔය හරය කොටස් දෙකකට බෙදෙනවා.
ඒ හරය සමහරවිට කට්ටිය කොටස් දෙකකට බෙදෙනවා මේ හරය කියන එක. හරය කියන එක කොටස් දෙකකට බෙදෙනවා මෙන්න මෙහෙම. ඇතුළත හරය හා පිටත හරය කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේ තියෙන ඇතුළත. මේක පිටත. හරි. මේ ඇතුළත හරය කිලෝමීටර 1100යි ඝනකම. මේ ඇතුළත හරය කිලෝමීටර 1100යි ඝනකම. එහෙනම් මට කියන්නේ මේ පිටත හරය කොච්චර ඝනකම් නැද්ද මේ ටික? ඔක්කොම 3500 නේ. ඇතුළත හරය විතරක් 1100ක් තියෙනවා. එහෙනම් පිටත ටික 2400යි. 2400යි. ඔව් මෙන්න මේ කිලෝමීටර 2400ක් තියෙන පිටත හරය සම්පූර්ණයෙන්ම උණු වෙලා දිය වෙච්ච ලාවා වලින් තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම දිය වෙච්ච ලාවා. අපි කියන්නේ ගිනි කඳ වලින් එළියට එන්නේ උණු වෙච්ච. ඔයාලට මතකද දැන් ගිය අවුරුද්දේ එහෙම අර ඉන්දුනීසියාවේ මට නැහැ මැලේසියාවේ හරි මේ නෑ සුමාත්‍රාවද මම මතක නෑනේ. ඒක මම හොයලා පෙන්නන්නම් ඔයාලට. එක දිගට ගිනි කඳු පුපුරලා පුපුරලා ඒ වයින් ලාවා ඇවිල්ලා ගෙවල් යට කරගෙන ගියා පාර තිබ්බ වාහන යට කරගෙන ගියා ඒ ඔක්කොගෙම ඒ ලාවා ආවේ මෙන්න බලලා තියෙනවා. දැකලා තියෙනනේ ඔයාලා මේ පිටත හරේ තියෙන ලාවා තමයි එළියට ආවේ. කීවෙනි පාඩම? කීවෙනි පාඩම? මේක යන්නේ පෘථිවියේ ස්වභාවය කියන පාඩම. මම හිතන්නේ 8 වෙනි පාඩම. ඔයා දැන් දාවේ මං කියනවා. ඔව් සර්. ටියුට් එක දීලා තියෙන්නේ මේකට නේද? මම යවුවේ ලින්ක් එක. මේක හොඳයි කවුරු. මේකට ටියුට් එක දීලා තියෙන ඔයාලනේ. ටියුට් එක දිනවනේ අනිත් අය ගන්න. ටියුට් එක ගත්තේ නැති අය ඉන්නවනේ මේ හත් වෙනිදා ටියුට් එක දෙනවා. සවියෙක් දෙනවා, බුත්තල සාස්ත්‍රකෙක් දෙනවා, උදේ 8 ඉඳන් දෙනවා. හරි. කවදා හරි මේ ලොක්ඩවුන් එක අයින් කරපු ගමන්ම එදාම දෙනවා. හරි. ඒක පස්සේ කියන්නේ. එහෙනම් මේ විදිහට පිටත හරය ඇතුළත හරය කියලා කොටස් දෙකක් තියෙනවා. පිටත හරය ද්‍රව තත්ත්වයේ මේ ඇතුළත හරය ආයි ඝන තත්ත්වයේ. ඔන්න බලන්නකො වැඩි. ඇයි මේක තියෙන මේ පෙරදීම වැඩි නිසා පාෂාණ ගොඩන්නේ තියෙන්නේ. පෙරදීම වැඩිකමට ඇතුළත හරය ආයි ඝන තත්ත්වයටපත් වෙනවා. මේ ඇතුළත හරය සාමාන්‍ය සෙල්සියස් තත්ත්වයක 6000ක විතර උෂ්ණත්වයක් තියෙනවා. 5500ක් 6000ක් විතර අධික උෂ්ණත්වයක්. සූර්යාගේ මතුපිඩු උෂ්ණත්වය සෙල්සියස් 6000ක් විතර වෙනවා. සූර්යාගේ මතුපිඩු උෂ්ණත්වයේ තියෙනවා උෂ්ණ සමාන උෂ්ණත්වයක් අපේ පෘථිවිය අභ්‍යන්තරයේ තියෙනවා. ඒ තරම් අධික උණුසුමක් මේක ඇතුලේ තියෙනවා. දැන් සම්පූර්ණ පස් වලින් වැහිලා නිසා එයා ඒ උණුසුම අඩු වෙන්නේ නැහැ. ඒක නිවෙන්නේ එහෙම නැහැ. ඒ විවෘත නැහැනේ පරිසරයේ. වැල්ලා කොහෙන් හරි විවෘත වුණා නම් ඕන ටික ටික නිවෙනවා. දැන් ගිනි කඳු පිපිරුවා කියලා මේක චූටි අඩුවීමක් විතරයි. ඒක දැනෙන්නවත් නෑ. හරිද? එතකොට මේ හරය කියන එක පිටත හරය ඇතුළත හරය කියන මේ ඔක්කොගෙම තියෙන්නේ ද්‍රව වූ යකඩ සහනික. ද්‍රව යකඩ හානික. මේක තියෙන්නේ යකඩ නිකල්. යකඩ නිකල් කියන ලෝහ වර්ග දෙක තමයි තියෙන්නේ. මේ යකඩ නිකල් කියන ලෝහ වර්ග දෙක මේ ද්‍රව තත්ත්වයේ තියෙන්නේ. අපේ පෘථිවිය කරකැවෙනකොට ඒවත් ඇතුලේ කරකැවි තමයි තියෙන්නේ. අපේ පෘථිවිය භ්‍රමණය වෙනවානේ. ඒකවල ඒවත් ඒක ඇතුලේ භ්‍රමණය වෙනවා. හරිද? එහෙනම් දැන් මොන අපි පෘථිවියේ හරස් කඩ ගැන ඉගෙන ගත්ත ගොඩක්. අපේ පොළව මේව හරහාට කපලා බැලුවොත් උඩම තියෙන තුනී ස්තරයක්. ඒ තුනී ස්තරේට කියන්නේ මොකක් කියලාද? උඩම වටේම තියෙන තුනී ස්තරය කබල. ඔව් කබල කියන්නේ. එයා සාමාන්‍යයෙන් කිලෝමීටර් කීයක් විතර ඝනකම්ද? කිලෝමීටර 5ක් විතර ඝන. 35ක් විතර ඝනකම්. 35 කියන්නේ ගොඩක් නේද? ඒකට මේ පොළවත් එක්ක බලද්දී හරි චූටි. එයාගේ වැඩිපුර තියෙන මොන ද්‍රව්‍ය ටික? ඔක්සිජන්, සිලිකන්, ඇලුමිනියම්. මැග්නීසියම්. නෑ මැග්නීසියම් කොහෙද එතන? කබලේ මැග්නීසියම් නෑ. කබලේ තියෙන්නේ ඔක්සිජන්, සිලිකන්, ඇලුමිනියම් කියන තුන තියෙන්නේ. එතකොට කබලේ ඝනකම ගත්තොත් ඔය සමහර තැන්වල ගොඩක් උසයිනේ. කඳු වැටි තියෙන තැන්වල ඒවයි කිලෝමීටර් 35කට වඩා වැඩි වෙන්න පුළුවන් ඒ තැන්වල. දැන්
මුහුදු ගැඹුරු මුහුදේ පතුලේ කිලෝමීටර් 5ක් වගේ යනකම් අඩු වෙනවා. මරියානා ආගාතයට යනකොට තවත් අඩුයි එතන. ඒක තවත් අඩුයි. 5ට වඩා අඩු වෙනවා. ඊට පස්සේ ආවා ඊළඟ දෙවෙනි කොටස මොකද්ද? දෙවෙනි කොටස අපි කියනවා මේ කොටස කියන්නේ මොකක් කියලාද? ප්‍රචාරණය ප්‍රාවරණය මේ ප්‍රාවරණය හැදිලා තියෙන සම්පූර්ණ පාෂාණ තට්ටුවකින්. හරිද? මේක කිලෝමීටර් කීයක් ගණකම තියෙනවද කියලා මේ ප්‍රාවරණය කොටස? කිලෝමීටර් 2900ක් කිලෝමීටර්. ඔව් එතකොට දැන් මේක දිගේ පහළට හාරගෙන ආවොත් ප්‍රාවරණය ඉවර වෙන්න කිට්ටුව මොකද වෙලා තියෙන්නේ? ටික පාෂාණ උණු වෙලා ද්‍රව තත්ත්වයේ තියෙන්නේ. කිලෝමීටර් 2900 ගියාම කිලෝ ඒ කියන්නේ පාෂාණ ටික ද්‍රව තත්ත්වයට පත් වෙනකොට අපි යාන් මේ කොටස කියනවා. මේ සෙට් එකටම කියනවා මොකක් කියලාද? මේ ඔක්කොටම කියන ප්‍රාවරණයෙන් පස්සේ ඇතුළේ තියෙන හරය. ඔව් හැබැයි හරයක් ආයතරයක් කොටස් කීයකට බෙදුවද අපි? දෙකකට කොටස් දෙක. ඇතුළත හරය පිටතට හරය. පිටින් තියෙන කොටසට අපි කියනවා පිටත හරය. ඇතුළෙන් තියෙන කොටසට අපි කියනවා ඇතුළත හරය කියලා. හරිද? එතකොට පිටත හරය කිලෝමීටර 2400ක් විතර ඝනකම වෙනකොට ඇතුළත හරය 1100ක් වගේ තමයි ඝනකම. පිටත හරය තමයි ද්‍රව යකඩ සහ නිකල් කියන මේ වැඩිපුර යකඩ සහ නිකල් කියන ද්‍රව පාෂාණ. කියන්නේ ද්‍රව පාෂාණත් එක්ක යකඩ නිකල් කියන දෙක වැඩිපුර තියෙනවා. හරිද? මේ ඇතුළත හරයට එනකොට අර උඩ තියෙන තෙරපීම වැඩි නිසා මේ කොටස නැවත වතාවක් ආයි ඝන තත්ත්වයටපත් වෙලා තියෙනවා. හැබැයි මේකේ උෂ්ණත්වය ගොඩාක් ඉහළයි. අධික උෂ්ණත්වයක් තියෙනවා. සූර්යාගේ මතු පිට උෂ්ණත්වයට ආසන්න උෂ්ණත්වයක් මෙයාගේ පවතිනවා. හරිද? එතකොට ඔන්න ඔය ටික ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න. කබල කියන්නේ මොකද්ද? ප්‍රාවරණය මොකද්ද? හරය මොකද්ද කියලා ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. හරිද? අපි එතෙන් යනකම් ලියාගමු. ලොකු කොටසක් ඉවර කරා. හරි? ලොකු කොටසක් ඉවර කරා. මම ෂෙයා කරනවා මොනවාරි තේරිච්ච දෙයක් තියෙනවද? ඒක ඇදලා තියෙනවා නම් අහන්න. මම ෂෙයා කරලා තියෙන වෙලාවෙ තමන්නේ මයික් ඔන් කරලා අහන්න. අනුමතවාදී කියනවා පෘථිවියේ විවිධ ස්තර හරහා භූකම්පන තරංග ගමන් කරන වේගය වෙනස් බැවින් පෘථිවි අභ්‍යන්තරයේ ස්තර ස්වභාවය අවබෝධ කිරීමට භූකම්පන තරංග භාවිත කරනවා කියලා තියෙනවා. ඊළඟට මම කියපු කතාව තියෙනවා තම්බන ලද බිත්තර බිත්තරයක් කටුව සමගින් හරහාට කැපුවාම ඔන්න අපිට පුළුවන් බිත්තර කටුව හරියට ප්‍රාවරණය වගේ සුදු මදේ හරියට වැරදුනා එතන. බිත්තර කටුව හරියට කබොල වගේ සුදු මදය හරියට ප්‍රාවරණය වගේ කහ මදේ හරියට හරය වගේ එතන. හැබැයි හරය නැවත කොටස් දෙකකට බෙදලා තියෙනවා. හරි. ඔය ඉක්මනට ලියාගම අපිට තියෙනවා ගොඩක් ලියන්න. පාඩම ඉවර ගන්න පුළුවන් මේ වගේ. ඔයාලගේ රියුට් එකේ මේ ටික තියෙනවද බලන්න. පෘථිවි අභ්‍යන්තරය ඔය දැන් කියලා තියෙන ටික තියෙනවද ලියන්න ඕනේද? ලියන්න ඕනි සර්. ලියන්න. කවුද රෙස්බි 9? හරි නැති අය ඉක්මනට ලියන්න. මම ටික මේක උඩට ගන්නවා. පේලින් පේලි උඩට දානවා. එතකොට ලියපු අය ඒ පේලින් පේලි උඩට දාන එක බලාගෙන ලියන්න. හරි සර්. නෑ සර්. හරි සර්. නෑ සර්.
හරිස 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 නෑස නෑස හරි සර් නෑ සර්. හරි සර් නෑ සර්. කවුද ඒ සර්ලා දෙන්න? දැන් ඉවරයි නේද? නෑස අද සෙතුලි සෙතුලි ඉන්නවා නේ දැක්කේ නෑ මම දැක්කේ නෑ. ඔයාලට මම දැන් ගිනි කඳු පෙන්නනවා. ඊළඟට පෙන්නනවා ගිනි කඳු වලට පස්සේ භූකම්පන මානය පෙන්නනවා. මේක තමයි භූකම්පන මානය. හරිද? දැන් ඔයාලට පේනවා භූකම්පන මානේ. මේ භූකම්පන මානේ මේ මෙතන මේ අඬු වගේ මේ ගෑනට මේ පෑන් වගේක් තියෙන්නේ. හරිද? මේවත් තියෙනවා. ඒවා අපිට පේන්නේ නැහැ තියෙන තැන්. අර පොළවේ මොකක් හරි කම්පනයක් වුණාම මේ ඇඳිලා තියෙන්නේ මේ. ඔන්න ඔය වගේ ඇඳෙනවා. තව තිබුණා. මෙන්න මේක විතරූපේ මේ තව එකක් තියෙනවා. මේ භූකම්පනයක් වෙන අවස්ථාව දැක්කද? භූකම්පන එන අවස්ථාවේදී මේ ඇඳෙනවා. එතකොට ඒ භූකම්පනේ උනේ කොහෙද කියලා කියන්න පුළුවන්. ඒක කැරකිනවද? ඔය කොළ රෝලක් තියෙන්නේ. ලොකු කොළ රෝලක් තියෙන්නේ. ඒ කොළ රෝල හැම වෙලාවෙම කැරකි තියෙන්නේ. ඒ කියන්නේ භූකම්පනයක් වුණත් නැතත් ඒ කොළ රෝල කැරගෙනවා. එතකොට දැන් බලන්නකො මේ රූපේ මේ එකක මුකුත් ඇඳිලා නැහැ නේ මේකේ මොනවත් ඇඳිලා නැහැ. ඒ කියන්නේ ඒ කොටසෙන් මැනෙන්නේ ඒ රටේ කොහරි එක ප්‍රදේශයක්. ඒකේ තාම භූකම්පනයක් නැහැ. මෙන්න මේ කොටසේ මම දැන් රතු පාටින් කරකව රවුම් කරන්නේ. ඒ කොටස බලන්නකො. ඒකේ වරින් වර භූකම්පන වෙනවා. මේ කොටසේ භූකම්පන වෙලා නේද? මේ කොළ රෝල ඉතින් කැරකි තියෙනවා. ඉතින් කොළ අපරාධ තමයි. ඉතින් ඒනකට කොයි මොහොතේ හරි භූකම්පනයක් වුණොත් ඒක රෙකෝඩ් වෙනවා. හරියට CCTV කැමරා වගේ. ගෙවත්ත CCTV කැමරා හයි කරාමත් දිගටම රෙකෝඩ් වෙනවා. වැඩක් නැහැ. ඒ වුණාට හදිස්සි හරි ප්‍රශ්නයක් වුණොත් ඒක බලන්න ඕන වෙන. ඒ වගේ තමයි ඔකත්. මේ තියෙන භූකම්පන මානයකින් ගත්ත තරංග සටහනක්. මේ ලොකු භූකම්පනයක් වෙච්ච අවස්ථාව තමයි මැද තියෙන්නේ. එතකොට මෙන්න මේ කොටස මේ රතුවෙන් අඳින්නේ. මෙන්න මේ කොටස මේ භූකම්පනයක් නැති අවස්ථාව. ඔය මේ කොටස භූකම්පනය ආරම්භ වෙන්න කලින් තාම මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ මේ ටික. යාන්තම් භූකම්පන එන ටික. මේ ලොකුවට තියෙන ටික තමයි මිනිස්සුන්ට දැනෙන්නේ. ওই ටිකේ තමයි හානිය වැඩි. ඔන්න ඒ කොටසම එහෙමයි. ඊට පස්සේ මෙන්න මේ හරිය ඉඳන් මෙහාට යනකොට ටික භූකම්පනය අඩු වෙනවා. හරි. ඔයාලට පේනවද සම්පූර්ණයෙන් පේනවද ලොකුවටම ස්ක්‍රීන් එකේ පේනවද ගිනිකන්ද? ඔව් සර්. ස්ලෝද ගොඩක්? ටිකක් ස්ලෝ සර්. මට ඒක හදන්න පුළුවන්. ඔව් සර්. පොඩ්ඩක් පැහැදිලි නැති වුණා. අර බලන්න ඔය කාර් එකක් ගිනි ගන්නවා පේනේ දැන්.
here. I know it's going to pop. That's why I came to this next pole. ඒ කොයි රටේද? මේක හවායි දූපත්වල. ඒක ඇත්තද? ඇත්ත දැන් මේ ඔය ගිනි කන්ද පුපුරන්න පටන් ගත්තේ ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ අප්‍රේල් මාසේ. සර් පේන්නේ නැන්නේ. සර් පේන්නේ නැහැ. Answer to us. Way. පේන. The heat, I would say it's what I'm feeling. I'm standing 20 feet away. පේන්නේ නැද්ද? නෑ නේ. Fahrenheit. දැන් පේනවා සර්. And දැන් පේනවා සර්. බලන්නකො ලයිට් කම පුච්චගෙන පාර දිගේ ලාව එන හැටි දැක්කද? a turtle can move සර් මට පේන්නේ නැහැ. a mile per hour. And again, I'm still on Makame. Backing up towards Kahukai. That's my crazy neighbor. Get away! Don't get so close. Would you get away from there? I gotta stop. I thought you were smart. Come on. That was smart. Wow. I gotta go. The lava's coming fast. Notice what it's doing to the trees over here, just barreling its way through. දැක්කද? ඔක්කොම පුච්චගෙන එනවා. Let's see, this is around 9 o'clock, May 6th, 2018. I know it'll make it boring after a little while to keep seeing the same thing, but ඔකට තව එකක් පෙන්නන්නම්. වෙන එකක්. ඕන බලන්න ඒ ගිනි කන්ද උඩින් අරන් For බැලුවම the past පෙන්නේ. couple of weeks, this river of red hot rock has been causing chaos in the streets of Hawaii. I think it's faster than a turtle can move. The lava doesn't move quickly, but nothing can stop it. And as you can see from this video, it destroys everything in its path. The lava is coming from Kilauea, a volcano on Hawaii's Big Island. It's these guys. And I'm Fiona. Aloha. My මේ ගිනි කන්ද නෙමෙයි මේ ළමයි කතාව වගේ. අන්න දැක්කද විද්‍යාඥයෝ? arts and sciences. දැන් මේ ළමයිට උගන්වනවා මේ. ඔය ටික සර් මං ගාවත් තියෙනවා. හොඳයි. And බලන්න මල්ලිටිපත් වෙනවා වගේ. ලාව විදින හැටි එළියට. slow moving, people have time. It's what's known as a hotspot volcano. ඔන්න බලන්න They form ගිනි කන්ද හැදෙන හැටි පොළොව යටින් උණු වෙච්ච ලාව ටික ටික අර පොළොවේ තියෙන පැලීම් හරහා තමයි එන්නේ. පොළොව අතර සියුම් පැලීම් තියෙනවා. ඒ පැලීම් හරහා ලාව උඩට ඇවිල්ලා පොළොවෙන් උඩට මතු වෙනවා. forming new islands. ආන්න ඒක තමයි වෙන්නේ. While the hotspot always stays in the same place, the tectonic plates, which make it slowly dragging new islands away from the hotspot, which is why Hawaii's chain of islands looks like this. ඔන්න බලන්න ගිනි කන්ද උඩින් ගිහිල්ලා ඇතුළේ තියෙන විදිහේ ෆොටෝ අරන් තියෙන්නේ. හොඳයි. දැන් ඔන්න අපි දැක්කා පොළව ඇතුළේ තිබිලා නේද? මේ පොළව ඇතුළේ තිබිලා ගිනි කන්ද කොහොමද හැදෙලා උඩට එන්නේ කියලා අපි දැක්කානේ. ඒ ඔන්න ඔය විදිහට පොළවෙන් උඩට මතුවෙන ගිනි කන්ද තියෙනවානේ. ඔය ගිනි කන්ද වල තියෙන ද්‍රව්‍ය ඒවෙන් පිට වෙන දේවල් එකතු කර ගන්නවා විද්‍යාඥයෝ. එකතු කරගෙන එයාලා මොකද කරන්නේ? එයාලා ඒවල ඇතුලේ තියෙන ඒවා පරීක්ෂා කරලා බලනවා විද්‍යාගාරවලට ගිහින්. එහෙම පරීක්ෂා කරලා බලලා තමයි මේ ප්‍රාවරණයේ මේ දේවල් තියෙනවා. මේ පිටත හරය මේ වගේ, ඇතුළත හරය මේ වගේ. ඊට පස්සේ පොළොව අභ්‍යන්තරේ ඉඳන් එන කම්පන අපිට වැහෙන්නේ නැහැ. හැබැයි විශේෂ උපකරණ හයි කරලා පොළවට
අහගන්න පුළුවන් යාලට ඒ කම්පන මොනවද කියලා. හරිද? ආන් එහෙම තමයි මේ යාලා ඒවා මේ නිරීක්ෂණය කරන්නේ. ඒක නිකන් මේ වගේ දෙයක් පුතා. හරිද? දැන් ඔන්න හිතන්නකෝ කවුරු හරි යනවා ලොකු කන්දක් නගින්න. හිතන්නකෝ හිමාලය නගින්න යනවා කියලා. හිමාලය නගින්න යනවා කවුරු හරි. යනකොට හිමාලය පැත්තේ ඉඳන් යන මිනිස්සෙක්. හරිද? හිමාලය පැත්තේ ඉඳන් මිනිස්සෙක් එනවා. හිමාලය කන්දේ නැගලා වහින කෙනෙක් එනවා. අපිට දැන් හිමාලයට යනකොට ඒ අතරමඟ මොන වගේ සත්තු ඉන්නවද? හරිද? එහෙම නැත්නම් ඒ අතරමඟ නවාතැන් පොළවල් තියෙනවද? ඕවා අපි දන්නේ නැහැනේ. අපි ඕවා දැනගන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි කට්ටිය ඉඳිද්දී එක්කෙනෙක්ව යවලා තොරතුරු බලාගෙන එන්න කියන එක. ඕක එක ක්‍රමයක්. තව ක්‍රමයක් තමයි එහි ඉඳන් එන කෙනෙක් එනකන් ඉඳලා එයාගෙන් තොරතුරු අහගන්න එක. මට කියන්න ඕකෙන් ලේසි මොකද්ද? අපි කෙනෙක්ව යවනවා හිමාලය කන්දට. ගිහිල්ලා එයාට එන්න කියනවා. ඒ එන්න කියලා එයාගෙන් තොරතුරු අහගන්න එකද ලේසි? එහෙම නැත්නම් එහි ඉඳන් එන කෙනෙක් එනකන් ඉඳලා එයාවල්ගේ තොරතුරු අහන එකද ලේසි? කෙනෙක්ව යවලා තොරතුරු අහන එක. කෙනෙක්ව යවලා තොරතුරු අහන එක. හිමාලයේ ඉඳන් එන කෙනෙක්ගෙන් තොරතුරු අහලා දැනගන්න. ඔව් දැන් හරි අපි ඔය දෙකේ වෙනස බලමු. හිමාලය ඉඳන් එන කෙනෙක්ගෙන් තොරතුරු අහන එක එකක්. හරිද? ඒ ආයිත් එක තමයි අපේ කෙනෙක් යවලා තොරතුරු බලාගෙන එන්න කියන එක. දැන් ට්‍රිප් එකක් යනකොට එහෙම ට්‍රිප් එකේ යන්න කලින් 3-4 දිනක් ගිහිල්ලා ඔයාලා නම් දන්නේ නැතුව ඉස්කෝලේ දැන් ට්‍රිප් ගියේම නැහැ නේද? ඉස්කෝලේ එහෙම ට්‍රිප් එකක් යනකොට පෙර ගමන් යනවා කියලා දෙන්නේ 3 දිනක් යනවා සර්ලා ටීචර්ලා. ගිහිල්ලා යන පාර දිගට ගිහිල්ලා නවතින්න ඕන තැන් ටික ඔක්කොම ලෑස්ති කරගෙන හදාගෙන තමයි එන්නේ. දැන් ඔන්න එහෙම කරන්නත් පුළුවන් කෙනෙක් යවන්න ගන්න පුළුවන්. හිමාලය කියන්නේ අපි කවුරුත් ගිය නැති තැනක්. හරිද? දැන් හිමාලය ඉඳන් එන කෙනෙක් හම්බ වෙනකන් අපි ඉන්නවා කට්ටිය එතනදලා ඉඳගෙන ඉන්නවා කොහේ හරි තැනක. මොකක් හරි තියෙන කාමරයක් හරි මොකක් හරි තියෙන තැනක පැලක හරි අම්බලමක හරි ඉන්නවා. ඉතින් සාමාන්‍ය දවස් 2ක් දවස් 3ක් 4ක් බලන් ඉන්නවා. නෑ ඒ සාමාන්‍ය සතියක් විතර ඉන්නකොට ඔන්න එක්කෙනෙක් එනවා. ආන් එතකොට අහගන්න පුළුවන්. හැබැයි ඉතින් සෑහෙන කාලයක් යනවා. ටික දවසක් බලන් ඉන්න වෙනවා. අපේ කෙනෙක් යවුවොත් ඒ යන කෙනාවත් දන්නවද හිමාලය ගැන? දන්නවනේ යාගෙන අහගෙන යන්න පුළුවන් එකනේ. කෙනෙක් යවනවා. එයා දන්නෙත් නෑ කොහොමද යන්නේ, කන්නේ බොන්නේ කොහොමද, සත්තු මොකද ඉන්නේ දන්නේ නෑ. සමහරට ගිය කෙනා අතරමඟ යනතුරක් වෙලා ආයෙ එන්න බැරි වෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. නැත්තම් ගිය කෙනා කොහොම හරි ගිහිල්ලා ආයෙ එන්නත් පුළුවන්. ගිය කෙනා ගිහින් යනකම් බලන් ඉන්න ඕනේ. ඉතින් අපිට අනතුරු අඩුම කරගන්න පුළුවන්, පහසෙන්ම කරගන්න පුළුවන් දේ මොකක්ද එහෙනම්? හිමාලයේ ඉඳන් එන කෙනෙක්ගෙන් තොරතුරු අහලා දැනගන්න. කවුරු හරි එන කෙනෙක් එනකම් ඉන්න ඕනේ. යවනවා නම් යවලා තොරතුරු අහන් එන එකද ෂුවර්. ඇයි අපේ කෙනෙක් ගියා කියලා දන්නවනේ. හැබැයි වැඩේ තියෙන යන කෙනා අනතුරකට ලක් වෙන්න පුළුවන්. ආන් ඒ නිසා හරිද? ආන් ඒ නිසා මේ පොළොව අභ්‍යන්තරයේ තොරතුරු බලන්න ක්‍රම දෙකක් තියෙනවා තාල. හරිද? එකක් තමයි පොළවේ මේ වගේ හයි කරනවා මැෂින් එකක්. මේ වගේ තැනකින් මැෂින් එකක් හයි කරනවා. හයි කරලා මෙයාගෙන් යවනවා භූකම්පන තරංගයක්. ඕන අහගන්න හොඳට හරිද? මෙයාගෙන් යවනවා භූකම්පන තරංගයක් මෙහෙම. මෙහෙම යවන පොළොවට භූකම්පන තරංගයක් යවනවා පොළොවට. මෙහෙම භූකම්පන තරංගයේ පොළොවට ගියාට පස්සේ මේ ඇතුලේ තියෙන ඒවය වැදිලා සමහර වෙලාවට මෙතනින් මෙහෙම එළියට එන්න පුළුවන්. මෙහෙම ගිහිල්ලා මෙහෙන් එළියට එනවා. මෙහෙන් ගිහිල්ලා මේ පැත්තෙන් එළියට එනවා. එක්ක මෙහෙ වැදිලා මෙහෙන් එළියට එනවා. එක්ක මෙහෙම ගිහිල්ලා මෙහෙන් එළියට එන්න පුළුවන්. එක්ක මෙහෙම ගිහිල්ලා මෙහෙන් එළියට එන්න පුළුවන්. අපි දන්නේ කොහෙන්ද එළියට එන්නේ කියලා. දැන් මොකද කරන්නේ? මේ හැම තැනම පොඩි භූකම්පන මාන හයි කරලා තියෙනවා මෙහෙම. හැම රටකම තියෙනවානේ. මෙහෙම හයි කරලා තියෙනවා. කොහෙන් එළියට එයි දන්නේ නැහැ. එතකොට කොහෙන් හරි අපේ වාසනාවකට ඔය එළියට එන තැනක භූකම්පන මානයක් තිබ්බොත් ඕන් අපිට තොරතුරු ටික ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මෙහෙම තරංගයක් යවුවම ඒ තරංගේ ආපහු එන එක අල්ල ගන්න හරි අමාරුයි.
ඇයි ඒ? මෙයා කොහෙන් එළියට එයිද දන්නේ නැහැ. ඇතුළට මෙහෙන් ගියාට එතනින් එළියට එන්නේ නැහැ. වෙන කොහෙන් හරි යන්නේ. එහෙනම් භූකම්පන තරංගයක් අපි හදලා පොළොව යටට යවලා ඒක ආපහු වෙනකම් බලන් ඉඳලා තොරතුරු අරගෙන පහිනරකේ තොරතුරු හදා ගන්නවා වෙනුවට අපිට කරන්න පුළුවන් හොඳම මොකද තැන් තැන් වල භූකම්පන මාත් කියනවා. කියලා පොළොව යටින් කොයි වෙලාවක හරි ආවොත් තරංගයක් ඒක අල්ලගෙන බලනවා ඔබ කොහින්දන් දාවේ මොනවද කරේ යස්සේ මොනවද තිබුණේ ඕන ඔක්කොම නේ අර සින්දුව කියන්න සුළඟේ ඔබ කොයි සිතද එන්නේ කෙනකොට දැක්කේ මොනවද අනම කතා කරලා තියෙනවා නේද ඒ වගේ තමයි ඒක. මොකද මේ වට පිටිනකොට බලාගෙන ආපු ටික මේ මෙතනක් මොකද භූකම්පන තරංගය එනකොට මහනවා කොහින්දන් දාවේ ඔයා මොනවද අම්මට එන්නේ කවුද හිටියේ අන්න ආගන්න උඩ හරි දැන් අපි ඔන්න ලස්සනට පන්තිය කරගෙන ආවා අර කෑ ගහපු නිසා පොඩ්ඩක් අවුල් ගියා හරි එතකොට ඔන්න ඔය විදිය තමයි හරි ඔය විදිහට තමයි මේ පොළොව අභ්‍යන්තරයේ තියෙන භූකම්පන තරංග වලින් අපි පොළොව අභ්‍යන්තරයේ විස්තර හොයාගන්න. එතකොට මම මෙන්න මෙහෙම දෙයක් කිව්වා. මකනවා පොඩ්ඩක් මම. මේ පෘථුවියේ ඝනකමට තියෙන කොටස් මොනවාද? තදට තියෙන කොටස් කියන්න බලන්න. පෘථුවියේ තදට තියෙන්නේ මොන කොටස් ටිකද? කො දැන් අහන් ඉඳලා නෑ නේද? ඔන්න ඒකේ උත්තර දෙන්න නැත්තේ. ඇතුළත හරය. ඇතුළත හරය. තව ප්‍රාවරණය. ප්‍රාවරණයේ ඝනකම. ඔව් ප්‍රාවරණයේ ඝනකම. ඇතුළත හරයේ ඝනක තියෙනවා. තව පිටත හරය. පිටත හරයේ ඝන නැහැ. පිටත හරය ලාවා ද්‍රව තත්ත්වයේ පවතින්නේ. කබොල. කබොල අපි ඉන්න කබොල කබොලට පස්සේ තියෙන ප්‍රාවරණය ආයි ඇතුළත හරය. ওই ටික ඝන තත්ත්වයේ තියෙන්නේ. ඇතුළත හරයේ ඝන තත්ත්වයේ තියෙන්නේ මේ තෙරපීම වැඩි නිසා. මෙන්න මේ ප්‍රාවරණය. මේ ප්‍රාවරණයට පස්සේ තියෙන මේ පිටත හරය. හරිද? එතකොට මේ පිටත හරය ද්‍රව තත්ත්වයේ උඩ තියෙන්නේ ප්‍රාවරණය ඝන තත්ත්වය. ඒකවල බලන්නකො වතුර ගොඩක් උඩ ද්‍රවයක් උඩ මේ හිතන්නකො ලෑලි කෑලි ටිකක් දාලා තියනවා කියලා වතුර එකද මොකද වෙන්නේ? ලෑලි එහාට මෙහාට පාවි යනවා නේද? දැන් වැවක් හරි මොකක් හරි එක මේ වතුර තියෙන එක එහෙම නැත්නම් වැඩි ඕනේ නැහැ. ඔයාලා බේසමක් අරගෙන බේසමට වතුර පුරවලා කඩදාසි කෑල්ලක් කපලා දානකොට ඒ කඩදාසි මෙහෙම බේසෙම එහා මෙහා පාවෙනවා. හරි. එතකොට ආන් ඒ වගේ මේ අපේ පෘථිවි කබොල දැන් මේ ප්‍රාවරණය තනිකර ඝනව තිබුණාට මේ පෘථිවි කබොල හැදිලා තියෙන්නේ මේ විශාල පාෂාණ මේ තට්ටු ගොඩකින්. අපේ පෘථිවි කබොල හැදිලා තියෙන්නේ විශාල පාෂාණ තට්ටු ගොඩකින්. මේ පෘථිවි කබොල උඩම තියෙන පෘථිවි කබොල පෘථිවි කබොලට පස්සේ ප්‍රාවරණය එනවනේ. මේ පෘථිවි කබල මෙහෙම කෑලි කෑලට කැඩිලා කුටි තියෙන්නේ. මේ ප්‍රාවරණයේ පහළ කොටසේ ද්‍රව තත්වයේනේ පවතින්නේ පාෂාණ. එතකොට මේ පෘථිවි කබලේ තියෙන මේ පාෂාණ තට්ටු මේ ප්‍රාවරණයේ තියෙන ද්‍රව කොටස් මත මේ ප්‍රාවරණයේ ද්‍රව කොටස් තියෙනවා. සමහර තැන් ද්‍රව සමහර තැන් ඝන එහෙම තියෙනවා. සමහර තැන් ප්‍රාවරණේ මේ වගේ මෙහෙම එනනම් මේ වගේ ද්‍රව තියෙනවා ගොඩක්. ද්‍රව තත්ත්වයට ඇවිල්ලා මෙහෙම ද්‍රව තත්ත්වයට ඇවිල්ලා මෙහෙම ද්‍රව තත්ත්වයට ඇවිල්ලා මේ සමහර කොටස් එහෙම තියෙන තැන් තියෙනවා. ගිනි කඳු මතුවෙන තැන් වල ප්‍රාවරණේ සම්පූර්ණයෙන් ඒ කොටස ද්‍රව වෙලා ඊට පස්සේ මේ කබුල දක්වාම එනවනේ. ආන් ඒ වගේ මේ ප්‍රාවරණයේ තියෙන ද්‍රව කොටස් මත මේ පෘථිවි කබලයේ තියෙන අර විශාල පාෂාණ තැටි එහාට මෙහාට ලිස්සනවා. අපිට ඒක මේ දවසෙන් දෙකෙන් පේන එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් අවුරුද්දකට සෙන්ටිමීටරයක් කියන්නේ හරි පොඩිනේ මෙන්න ඉතරක් විතර චුටි කොටසක් නේ. මුළු අවුරුද්දකටම සෙන්ටිමීටරයක් වගේ පොඩි කොටසක් එහා මෙහා චලනය වෙනවා. එතකොට මේ ප්‍රාවරණයේ මේ පහළ කොටසේ මේ තියෙන ද්‍රව කොටස් මත මේ කබලයේ තියෙන පාෂාණ තට්ටු
මේ කබලේ තියෙන පාෂාණ තට්ටු වලට අපි කියනවා භූ තැටි කියලා. ඒවට කියන්නේ භූ තැටි. එහෙනම් මේ භූ තැටි ගොඩකින් තමයි අපේ කබල හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ පොළව හැදිලා තියෙන්නේ තට්ටු. හරියට ෆුට්බෝලේ දැකලා තියෙනවනේ ඔයාලා. ෆුට්බෝලේ වටේ තියෙන නිකන් අර පංචාස හැටි පොතු ගොඩක් කලවගෙන තියෙන්නේ. ආන් ඒ වගේ තමයි අපේ පෘථිවිය වටේ සම්පූර්ණයෙන් අපේ කබල ඔය වගේ ලොකු පාෂාණ තට්ටු ගොඩකින් වටේ හැදිලා තියෙන්නේ. මම එක මෙහෙම ඇඳලා පෙන්නොත් මම මේ අඳින්නේ පෘථිවි ගෝලේ. හරි. දැන් මේ හරස් කඩනේ මේ ඇඳලා පෙන්නුවේ. මේ ඇඳොත් එහෙම මේ අපේ පෘථිවි ගෝලේ නම් මෙහෙම තියෙන්නේ. මේකේ මේ ප්‍රාවරණයේ කැලි තමයි මේ. මෙහෙම තව එක කැලලක් මෙහෙම එකක්. මෙහෙම ඔහොම ඕන විදිහට අපේ පෘථිවිය මත පිට අපේ කබල ඔය වගේ පාෂාණ තට්ටු ගොඩකින් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් මේ පාෂාණ තට්ටු ප්‍රාවරණයේ තියෙන ද්‍රව කොටස් මත එහා මෙහා ලිස්සනවා. ඒ ලිස්සීමේ ප්‍රතිඵල නිසා මොකක්ද දන්නවද වෙන්නේ? අවුරුදු 10 ගාණක් යනකොට මේ එක තැනක තිබ්බ රටවල් වෙන තැන් වලට යනවා. දැන් අපේ ලංකාව තිබිලා තියෙන්නේ මේ පෘථිවිය මේ දකුණු පැත්තේ මේ පහළ තිබිලා තියෙන්නේ. මේ පහළ තිබිච්ච ලංකාව තමයි ටික ඉස්සරහා ගිහිල්ලා මේ ඔය ආසියානු මහද්වීපෙට හයිවිලා තියෙන්නේ. ඉන්දියාවයි ලංකාවයි වෙනම කෑල්ල තිබිලා තියෙන්නේ. මේ ඇමරිකා අප්‍රිකා කොටස් එහෙම වෙන වෙනම කෑලි තමයි තිබිලා තියෙන්නේ. අවුරුදු මිලියන ගානකට කලින්. හැබැයි ඒවා ලිස්ස ඇවිල්ලා මේ දැන් පවතින ආකාරයට එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. තව අවුරුදු මිලියන ගානක් යනකොට මේ තියෙන සිටියම නෙමෙයි. මේක සම්පූර්ණයෙන් වෙනස් වෙලා ලංකාව වෙන කොහෙවත් තියෙයි, ඇමරිකාව ගිහලා වෙන කොහේ රටකට හේතු වෙලා තියෙයි, ඉන්දියාව ගිහලා තියෙයි, ආසියාවේ කැලි කැඩලා වෙන කොහේ හරි ගිහලා තියෙයි. වෙනස් වෙනවා. ඒක දවසින් දවස වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන්න හේතුව තමයි මෙන්න මේ ප්‍රාවරණයේ මේ කබලේ තියෙන මේ භූ තැටි මේවා ප්‍රාවරණයේ තියෙන ද්‍රව කොටස් මත එහා මෙහා චලනය වීම. හරිද? දැන් ඔයාලට ඒක පෙන්වන්නද? හරි? ඒක මම ඔයාලට පෙන්නනවා. එතකන් මේ භූ තැටි කියන එක අපි ලියාගමු. මේ භූ තැටි කියන එක ඉක්මනට ලියාගන්න. හැබැයි එතන අරාබියයි ඉන්දියාව මේ කියනකොට මෙතනින් දෙකට වෙන් වෙලා මේ දැක්කද කෑලි දෙකට කැයිලා. ඔස්ට්‍රේලියාව වෙනම ඔස්ට්‍රේලියන් ප්ලේට් කියන ඔස්ට්‍රේලියන් භූ තැටි කියලා වෙනම තියෙනවා. අප්‍රිකාවට වෙනම ඇෆ්‍රිකන් ප්ලේට් කියලා වෙනම කොටසක් තියෙනවා අප්‍රිකාව කොටස මේ. එතකොට දකුණු ඇමරිකාව වෙනම කෑල්ල මේ දැක්කද මේ දකුණු ඇමරිකාව වෙනම තියෙන්නේ. උතුරු ඇමරිකාව වෙනම තියෙන්නේ. මේ නෝර්ත් ඇමරිකන් ප්ලේට් කියලා වෙනම තියෙන්නේ. ඒ කියන්නේ තව අවුරුදු ගාණක් යද්දී ඔය උතුරු ඇමරිකාවයි දකුණු ඇමරිකාවයි කොහේ හරි පැත්තකට තල්ලු වෙලා ගිහිලා තියෙයි. හරිද? එතකොට ඔයාලට පේනවද මේ භූ තැටි වල මායිම මේ ඉරින් ඇදලා තියෙන භූ තැටි මායිම් වැඩිපුර තියෙන ගොඩබිමද මුහුදේද? මුහුදේ තියෙන. ඔව් වැඩිපුර තියෙන මුහුදේ. ඔව් ගොඩබිමෙන් තියෙන මෙන්න මේ කොටසේ ගොඩබිමේ තියෙනවා ටිකක්. නේද? ඒ කොටසේ තියෙනවා. එතකොට මේ ජපාන් දූපත් තියෙන පැත්තේ බලන්නකෝ. මේ හරිය මේ පිළිපිලි ජපානයේ මේ දූපත් තියෙන ඒ කොටසේ මේ දූපත් ළඟින් යනවා ගොඩාක්. එතකොට දකුණු ඇමරිකාවේ මේ ගැට්ට දිග යනවා මේ ටික යාන්තම් අයිනෙන් යනවා. එතකොට උතුරු ඇමරිකාවේ මෙතන. මේ උතුරු ඇමරිකාවේ වෙනම වලට පේනවද? සෑන් ෆ්‍රැන්සිස්කෝ සහ ලොස් ඇන්ජලිස් කියලා දෙකක් වෙනම නම් කරලා තියෙනවා මේ. ඔව් සර්. ඔව් ඒකයි විශේෂ තැනක්. ඒකයි නම් කරලා පෙන්නලා තියෙනවා ඔයාලට. ඔයාලා ටියුට් එකෙත් ඒක දාලා ඇති. මම ඒක පස්සේ ඔයාලට කියලා දෙනවා. හරිද? පස්සේ කියලා දෙනවා. හරි මම දැන් ඔයාලට පෙන්නනවා පුතේ මේ භූ තැටි චලනය වෙන ආකාරය. භූ තැටි චලනය වෙන ආකාරය මම ඔන්න පෙන්නනවා ඔයාලට. දැන් මේ පෘථිවිය හරස් කඩක් පේනවා නේද? ඔව් සර්. right. ඔව් සර්. ඔය පොළවේ ඇතුලේ තියෙන ලාවා නෑ සර්. නැත්තම් ආයසරයක් මොන හරි කරගන්නකෝ බලන්න දැන් ආයෙ වෙනස් කරන්න බෑ. පොළවේ අභ්‍යන්තරයේ තියෙන ලාවා ඔය බලන්න පොළවෙන් එළියට එන්න තමයි try කරන්නේ මේ අනිතරම ඔය. එතකොට ඒ කොටසේ ද්‍රව තත්ත්වයේ පාෂාණ තමයි පවතින්නේ.
එතකොට පොළොව මතු පිට තියෙන කබොල කියන කොටස. ඔය නිල් පාට පේන මුහුදු එහෙම අනම්මනම් තියෙන කොටස. ඒක පොළොව මතු පිට අර ද්‍රව පාෂාණ මත ලිස්සනවා. ඒ ලිස්සන නිසා තමයි මේ සමහර භූත ඇටි පොළොව යටට යනවා, සමහර භූත ඇටි උඩින් එනවා. ආන්න බලන්න. ඔන්න දැන් පෙනේ වාට භූත ඇටි ලිස්සන හැටි, පෘථුවියේ ලිස්සපු හැටි. අප්‍රිකාවත් එක්ක තමයි දකුණු ඇමරිකාව තිබිලා ගැලවිලා ඇවිල්ලා තියෙන්නේ. බලන්න ලංකාව කොහෙද තිබිලා තියෙන්නේ කියලා. ඉන්දියාවේ ලංකාවේ මේ කොහෙද යට තිබිලා තමයි ඒකට සම්බන්ධ වෙන්නේ. දැක්කද? ඔය තියෙන්නේ පෘථුවිය ප්‍රධාන වශයෙන් බෙදිච්ච භූත ඇටි. ඔයිට අමතරව පොඩි කෑලි ගොඩ තියෙනවා. මේ ප්‍රධාන මේවා ටික තමයි ඔයාලට පෙන්නලා තියෙන්නේ. එහෙමනම් ඔන්න එහෙනම් දැන් ඔයාලා දැක්කද භූත ඇටි එහාට මෙහාට දිස්සල යන හැටි? ඔව් සර්. දැක්කනේ ආන්න. දැක්කනේ? ඔව් සර්. ඔව් සර්. මේ කබලේ තියෙන භූත ඇටි ඔය විදිහට ලිස්සනවා. මේ දැනුත් ලිස්සනවා. එතකොට ඊට උඩින් තියෙන ඉන්දියාවේ ඉතුරු කොටසයි තියෙන්නේ යුරේසියානු භූත ඇටියනේ. ඒවත් එහෙම ලිස්සනවා. එතකොට ඔයාලට මතක නැතුව ඇති 2015 අප්‍රේල් 25. 2015 කියන්නේ දැනට අවුරුදු 6කට කලින්නේ. එතකොට ඔයාලා එතකොට අවුරුදු 4ක විතර වයස මම හිතන්නේ 4ක හෝ 5ක වයස. ඔයාලට එච්චර ගානක් නැතුව ඇති. ඉන්දියාවේ ලොකු භූකම්පනයක් වුණා. එතකොට ඒකනේ නේපාලේ කත්මණ්ඩුවල වුණේ. එතකොට ලංකාවෙන් එහෙම වන්දනා කරන් ගමන් වලට ගිය ගොඩාක් අය අනතුරට පත් වුණා. හැබැයි කාටවත් කවුරුත් මැරුන්නේ නැහැ. ලොකු මේ කම්පනයක් වුණා. හරිද? ඒක සිද්ධ වුණේ ඔය මේ යුරේසියානු සහ ඉන්දියානු කියන භූත ඇටි දෙක අතර හැප්පීමක් වෙලා තියෙනවා. ඔයාලා ටියුට් එකේ බලන්නකෝ යුරේසියානු භූත ඇටියයි ඉන්දියානු භූත ඇටියයි තියෙනවා. ආන්ගේ භූත ඇටිය අතර තමයි මේ ගැටීම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ භූත ඇටි දෙක මෙහෙම ඇවිල්ලා ඒකට හැප්පිලා. හැප්පිච්ච ගමන් දර ගාලා ඔක්කොම හෙල්ලුණා භූකම්පන කරනවා. එහෙනම් භූත ඇටි මෙහෙම එකට හැප්පෙනවා. මෙහෙම ඇවිල්ලා දෙකකට හැප්පෙනවා. සමහරවිට භූත ඇටි දෙක මෙහෙම දෙක එක ඈත් වෙනවා. ඈත් වෙච්ච ගමන් ලොකු පැල්මක් පේනවා. ඒකට ගිහලා බැලුවොත් එහෙම ලොකු පැල්මක් පොළොව පැවිලා. සමහර භූත ඇටි තියෙනවා මෙහෙම ඇතිලීගෙන යනවා. එකක් මෙහෙම එනවා, එකක් මෙහෙම උඩට යද්දි අනිත් එක එහෙම පහළට යනවා. මේම ඇතිලීගෙන යනවා. දැන් හිතන්නකෝ පාරේ යනකොට බස් දෙකක් දෙපැත්තට මාරු වෙනවා. මාරු වෙනකොට බස් දෙක ඇතිලීගෙන මාරු වෙනවා. මොකද වෙන්නේ? අර දෙපැත්තම තියෙන සයිඩ් කණ්ණාඩි වීදුරු ඔක්කොම කුඩු කරගෙන එළියට ඔලු දාන් හිටියෝගේ ඔලු ගැලවිලා අතපය කැඩිලා ගිහිල්ලා ලෝකේ දෙපැත්තේ ඉන්න අය ලොකු හානියක් කරගෙන යන්නේ. ආන් ඒ වගේ තියෙනවා. ඒව ගැන තාජුද්දීන් කියලා දෙන්න. හරිද? එහෙනම් දැන් මොන අපි භූත ඇටි ගැන දන්නවා. හරිද? දැන් මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. දැන් මේ භූත ඇටි මායිම් තියෙනවනේ. ඒ කියන්නේ භූත ඇටි දෙකක් එකට හේතු වෙන තැන තියෙනවනේ. බලන්න ඔයාලගේ ටියුට් එකේ ඇති රූපසරණ මාර්ග ඉස්සලා පෙන්නු එකෙත් බලන්න. ඔය සමහර රටවල් තියෙනවනේ භූත ඇටි දෙකක්. ඒ කියන්නේ භූත ඇටි මායිම් තියෙන මේ හරහා යන රටවල්. බලන්න. සමහර රටවල් මැදින් යනවා භූත ඇටි මායිම්. දැන් ඔයාලා හිතන්න ඔයාලා ඉන්නවා පන්තියේ ඩෙස් එකේ ඉඳගෙන මෙහෙම. ඩෙස් තියෙන්නේ ඩෙස් හොම එකට බංකුවම එකට හේතු කරලා තියෙන්නේ. නේද? දැන් මේ පැත්තට මේ බංකුව තියෙනවා, මේ පැත්තට මේක තියෙනවා. මේ එක බංකුවක් මේ පැත්තට, මේ අනිත් බංකුව මේ පැත්තට. හරි? පන්තියේ ළමයි වැඩි. දැන් මොකද ගන්න? කවුරු හරි බුද්ධලේ මෙතන මැදින් ඉඳගෙන ඉන්නවා. ඕම මැදින් ඉඳගෙන ඉන්නවා මෙතන. දැන් ඔතන මැදින් ඉඳගෙන ඉන්නවා කවුරු හරි පුද්ගලයෙක්. දැන් හිතන්නකො ඔහොම දැන් මැදින් ඉඳගෙන පන්තියේ ඉන්නවා. දෙපැත්තේ ඉන්න උන් දෙන්න ඩෙල්ස් එක හොල්ලනවා මොකක් වෙයිද? ආදි වෙන දෙයක් අහන්න දෙයක් නැහැ නේ. දෙපැත්තේ උන් දෙන්න ඩෙල්ස් එක හොල්ලනකොට මේ මැදින් ඉන්න එකාට බරපතල හානි. බීමට වැටෙන. බීමට කමක් නැහැ කියමුකෝ. මේ දෙක මෙහෙම ඈත් වෙනවා, තක් ගාලා තද වෙනවා, අහු වෙනවා ඉතින්. කියන කැලේ දැන් ඉවරයි. හරිද? එහි කියන්නේ මෙතන ඉන්න පුද්ගලයා දරුණු විදියට හානි සිදු වෙනවා. ඔය වගේ තමයි භූත ඇටි මායිමක් අසල තියෙන රටවල් වලට වෙන්නේ. ඇයි ඒ භූත ඇටි මායිම නිතර හැප්පෙනවානේ. ඒ භූත ඇටි මායිම නිතර හැප්පෙනකොට මොකද වෙන්නේ?
ඒ භූතැටි මායිම් අසල තියෙන රටවල් වලට නිතර භූමිකම්පා සිදු වෙනවා. දැන් ජපානයේ එහෙමනේ. ජපානයේ අපේ වගේ මේ බේස් වලවල් දාලා තට්ටු පිට තට්ටු ලොකු ගෙවල් හදන්නේ නැහැනේ. එයාලා හදන්නේ අර ලෑලි වලින් ගෙවල්. ඒ කියන්නේ කොයි මොහොතේ කඩන් වැටෙයිද දන්නේ නැහැ. හරිද? ජපානයේ වගේ රටවල් වල භූමිකම්පා වෙනවා. ඇයි ඒ? අර භූතැටි මායිම් අසල නිසා නිතරම මේවා එකට හැප්පෙනවා භූමිකම්පා සිදු වෙනවා. සමහර තැන්වල සමහර භූතැටි මායිම් අසලින් ගිනි කඳු මතුවෙනවා. සමහර භූතැටි මායිම් අසලින් මොකද වෙන්නේ? විශාල අගාධ හැදෙනවා. අන්න. මේ භූතැටි මායිම් චලනය වෙන ආකාර තුනක් තියෙනවා. මේ භූතැටි මායිම් චලනය වෙන ආකාර තුනක් තියෙනවා. හරිද? මේ ආකාර තුන තමයි මේක. එකක් මෙන්න මෙහෙම. එක භූතැටියක් මේ පැත්තට එනවා. හරි? අනිත් භූතැටිය මෙහෙම එනවා. එක භූතැටියක් මෙහාට එනවා අනිත් භූතැටිය මෙහාට එනවා. ඔය දෙක කොහොම ඇවිල්ලා? දැන් මෙහෙම නම් භූතැටි දෙක මෙහෙම එන ඩස් ගාලා එකට හැප්පෙනවා. හරි? භූතැටි දෙක මෙහෙම ඇවිල්ලා මෙහෙම එකට හැප්පෙනවා. මෙහෙම එකට හැප්පිලා නිකන් තියෙන්නේ නැහැ. මොකද වෙන්නේ? මෙහෙම හැප්පුණාට පස්සේ මේක ටිකක් මේ ඝනකම වැඩි භූතැටිය මේ දෙන්නගේ එක්කෙනෙක් ඝනකම වැඩි එක්කෙනෙක් ඝනකම අඩුයි. හරි? මේ භූතැටි දෙකෙන් එකක් යටට බහිනවා අනිත් එක්කෙනා මෙහෙම උඩින් යනවා යටට. ඔව්. මෙහෙම ඇවිල්ලා වැදුනා එක්කෙනෙක් යටට බහිනවා අනිත් එක්කෙනා උඩින් යනවා. දැන් මෙහෙම ආවා කියමුකෝ. මේක මොකද වෙන්නේ? දෙකේකට හැප්පිච්ච ගමන් මෙහෙම එක්කෙනෙක් පොළව යටට බහිනවා. මේ අනිත් භූතැටිය මේක උඩින් යන උඩට. මෙයා මේක උඩින් උඩට යනවා. ඔන්න ඔය විදිහට. මෙයා බහිනවා මෙයා උඩට යනවා. ඒතකොට බලන්නකෝ. මේකේ තියෙන රටවල් ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? මේ භූතැටිය මත තිබ්බ රටවල් කාලයක් යද්දී අතුරුදහන්. ඇයි ඒ? මේ ඔක්කොම පොළොව යටට ගිහිල්ලා අර ලාවත් එක්ක එකතු වෙනවා. ඔක්කොම මුල් වෙලා යනවා. හැබැයි මතක තියාගන්න අවුරුද්දට සෙන්ටිමීටර එකක් හෝ දෙකක්. ඉතින් සම්පූර්ණ රටක් කොහොම යට වෙලා යන්න අවුරුදු මිලියන ගාණක් යනවා. මේ දවසට සෙන්ටිමීටර දෙකයි යන්නේ. හිමින් යන හැබැයි අවුරුදු මිලියන ගාණක් යනකොට එතන තිබ්බ රටවල් නැහැ. ඒක ඔක්කොම පොළොව යටට ගිහිල්ලා මේ ගැටිය මේක උඩින් වහගෙන ගිහිල්ලා. දැන් මෙහෙම දෙයක් තියෙනවා. මෙන්න මේ වගේ වෙලාවකදී. හරිද? මෙන්න මේ වගේ වෙලාවකදී. දැන් පොළොව යට ලාව තියෙනවානේ මේ රතු පාටේ ලාව. මේ ලාව තියෙනවා. හරිද? දැන් මේ භූතකයේ මෙහෙම බහලට යනකොට මේ භූතකයේ මෙහෙම තෙරපගෙන පහලට යනවා මෙහෙම හරි. මේක මෙහෙම තෙරපගෙන පහලට යනවා. එතකොට මොකද වෙන්නේ? මේ ලාව මේ වතුර වගේනේ මෙයා තෙරපෙනවා යට. මෙයාට යට තෙරපෙනවා. හරි? එහෙම යට තෙරපෙනකොට මොකද කරන්නේ? හරි? මෙහෙම මේ යට තෙරපෙනකොට මේ ඇතුලේ තියෙන ලාව වලට ඉඩ මදි. දැන් මෙයා බලන උඩින් තද වෙනවනේ. උඩින් තද වෙනවා. කොහෙන් හරි මිදිකිලා එළියට යන්න ඕනේ. ආන් මේ වෙලාවේදී මෙයා එන්නේ මොකද මෙහෙන් තද වෙද්දී මේ පැත්තට මේ ලාව ටික ඇවිල්ලා මෙන්න මේ භූතැටියේ. දැන් මේ භූතැටිය මෙහෙම උඩට යනකොට මේ පාෂාණනේ පාෂාණ මෙහෙම යද්දී මේ තැන් වලින් මෙහෙම පැලෙනවා. මේ පාෂාණ මේ තැන් වලින් මෙහෙම පැලෙනවා. ඇයි ගලක් කියන්නේ ඔයාලට පුළුවන් නේද ගලක් මෙහෙම නමන්න බෑ. මේ ගලක් මේ කූරක් වගේ තියෙන ගල් පොත්තක් වෙන ගල් වතුරක්. ඔයාලට පුළුවන් ද මේක නිකන් මේ කාඩ්බෝඩ් එක වගේ නමන්න ගල් වතුර. බෑනේ නමන්න කිව්වොත් මොකද පස් ගාලා කැඩෙනවනේ. මේකත් එහෙමයි. මේක මේ කෙලින් තිබිච්ච භූතැටිය මෙහෙම ඇඹරිලා උඩට යනකොට මේ යටින් පැලෙනවා. මෙන්න මේ පැලීම් තුලින් මොකද වෙන්නේ? මෙන්න මේ ලාවා උඩට එන්න පටන් ගන්නවා. අන්න උඩට එනවා. අපි කියනවා මොනවා කියද්ද මේ ලාවා උඩට එනකොට? මේ පැලීම් තුලින් පොළොව උඩට ලාවා එනවා. මොනවා කියලාද කියන්නේ අපි ඒවා? ගිනි කඳු පිපිරෙනවා. ඔව් හරි. ගිනි කඳු. එක ආකාරයක් තමයි භූතැටි චලනය වන එක ආකාරයක් තමයි භූතැටි දෙකක් ඇවිල්ලා එකට හැප්පෙනවා. මේ එකට හැප්පෙනකොට එක භූතැටියක් පොළොව යටට ගිලා වහිනවා අනිත් භූතැටිය උඩින් ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ යටට යන භූතැටිය සහ ඒකේ මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. යටට යනවා ගිලාගෙන. උඩින් යන භූතැටියෙන් ගිනි කඳු මතු වෙනවා. උඩින් යන භූතැටියෙන් ගිනි කඳු මත වෙනවා. හොඳට මතක තියාගන්න ඔය කියපු ටික. හරිද? වෙලාව කීයද බලමු. වෙලාව චුට්ටක් තියෙන්නේ. හරි. එහෙනම් අපි මේ දැන් ඉගෙන ගත්ත ටික විතර ලියා ගමු ඉක්මනට. හරිද? ඔයාලගේ කියුත් එකේ
මෙන්න මේ ටික තමයි දැන් ලියා ගන්න හදන්නේ. චුට් නැති කටේ පොතේ හරි. භූතැටි චලනය. හරි. සිතියමට පහලින් තියෙන ටික ලියලා අපි ලියන්නේ ඊළඟට දෙවෙනි එක. හරි. භූතැටි එකිනෙක සාපේක්ෂව චලනය විය හැකි ආකාර තුනක් ඇත කියන එකෙන් අපි ඊළඟට ලියන්නේ දෙවෙනි එක. හරි. ඉක්මන් කරමු. හරි සර්. ඔයාලා ඊළඟ පිටේ තියෙනවා පෘථිවියේ භූතැටි එකිනෙක සාපේක්ෂව චලනය විය හැකි ආකාර තුනක් ඇත කියලා. ඒකෙන් ඔයාලා දැනට ලියා ගන්න දෙවෙනි එක විතරයි. දැන් එතකොට ඔය දැන් දෙවෙනි එකට කියලා දුන්නේ. ඕකේ තව දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? මෙන්න මෙහෙම. මේ භූතැටි මායිම් දෙක මෙහෙම එකට හැප්පෙන එක නෙමෙයි. මේ දෙපැත්තට යන්න පුළුවන් මෙහෙම. මෙහා මෙහාට යනවා. මෙහා කටා ගියා අපි යනවා එහෙනම් කියලා යනවා දෙන්න දෙපැත්තට. හිතන්නකෝ දැන් ඔයාලා ඉන්න තැන ඔයාලා ගෙදර විදුලි මැද්දෙන් පොළොව පෙර දෙක දෙපැත්තට ගියොත් මොකද වෙන්නේ? එක පැත්තක් යනවා එක පැත්තට අනිත් පැත්ත මෙහාට යනවා. මැදින් මොකද්ද වෙන්නේ? මැද ලොකු අගාධයක් ඇති වෙන්නේ නේ. මැද ඇති වෙන ලොකු අගාධයක්. එහෙනම් භූතැටි මායිම් දෙකක් එහෙම දෙපැත්තට ඈත් වෙන්න පුළුවන්. ආන්නෙම ඈත් වෙනකොට විශාල අගාධයක් හැදෙනවා. හැබැයි අපිට අගාධය එකපාර එහෙම පේන්නේ නැහැ ඊයේ. ඕක හැදෙනවා. වටේ තියෙන පස් ඕකට වැටිලා වැහෙනවා. එහෙමනේ. පස් වලින් වැහිච්ච අගාධයක් තමයි තියෙන්නේ. දැන් මුහුදු පතලේ හැදුනොත් එහෙම මඩ වගේ දේවල් එකතු වෙලා. හැබැයි අර පාෂාණ කුට්ටි දෙක ඈත් වෙලා තියෙනවා. හරි. එතෙන්දී මොකුත් භූමිකම්පා ඇති වෙන්නේ නැහැ. හරිද? එතකොට භූමිකම්පා ඇති වෙන්නේ නැහැ. දැන් මේ භූතැටි දෙකට හැප්පෙනකොට භූමිකම්පා ඇති වෙනවා. උඩින් යන භූතැටියෙන් ගිනි කඳු වතුර එනවා. අර භූතැටි එකට හැප්පෙනකොට භූමිකම්පාත් ඇති වෙනවා. උඩින් යන භූතැටියෙන් ගිනි කඳු වතුර එනවා. හැබැයි මෙහෙම දෙන්න දෙපැත්තට ඈත් වෙනකොට භූමිකම්පා ඇති වෙන්නේ නැහැ. ගැටීමක් නැහැනේ. භූමිකම්පා ඇති වෙන්නේ නැහැ. හැබැයි අර පැලෙන තැන මැදින් උඩට ගිනි කඳු මතුවෙනවා. පැලෙන තැනින් උඩට ගිනි කඳු මතුවෙනවා. හරිද? එහෙනම් පළවෙනි එක දැන් ලියා ගමු. ඉතින් දෙවෙනි එක ලියුවේ දැන් ලියා ගමු පළවෙනි එක. දැන් අපි ගමු අනිත් එක. දැන් අපි ගමු හරි සර්. මෙන්න මෙහෙම. මේ එක භූතැටියක් මෙහෙම තියෙනවා. මෙයා යනවා මේ පැත්තට. එයා යද්දි අර පැත්තෙන් යනවා තව භූතැටියක් මෙහෙම. මෙයා යනවා පහළට. දැක්කද? දෙන්න මූණට මූණ හැප්පෙන්නේ නැහැ. දෙන්න මූණට මූණ හැප්පෙන්නේ නැහැ. හැබැයි මොකද වෙන්නේ? මෙයයි දෙන්න ඇතිල්ලීගෙන යන්නේ. එකට ඇතිල්ලි යන්නේ. අර මං කිව්ව කතාව බස් දෙකක් යනවා පාරේ දෙපැත්තෙන් වේගෙන් එනවා බස් දෙකක්. එක බස් එකක් මෙහෙම එනවා අනිත් බස් එක මෙහෙම යනවා. හරිද? ඔය දෙක කොහම යද්දි මෙහෙම දෙක ඇතිල්ලීගෙන යනවා. මෙහෙම ඇතිල්ලීගෙන යනවා. එකක් මෙහෙම පාරේ අනිත් එක්ක රවුලට මෙහෙම ඇතිල්ලීගෙන යනවා දෙක. ඔය බස් එක සයිඩ් දෙක ඇතිල්ලෙනකොට මොකද වෙන්නේ? අර බස් දෙකේ ඒ දෙපැත්තේ ඉන්න අයගේ අත් වැලමිටිනේ සමහර කටිනේ වැලමිටිනේ ඉදා යනවනේ. මේ ඔක්කොම කඩාගෙන යයිනේ. ඔලු දාන් ගියාගේ ඔලු පැයිලා යයි. නේද? දෙපැත්තේ සයිඩ් කණ්ණාඩි අර යකඩ බාර ජනෙල් ඔක්කොම දෙන්නගෙම කුඩු කරගෙන යයි ඇතිල්ලීගෙන යන්නේ නේද? ආන් මේ වගේ තමයි මෙයාගේ මේ ඇතිල්ලෙන කොටස හොඳටම හානි වෙනවා. හානි වෙනවා කියලා අපිට එහෙම පේන්නේ නැහැ අයියේ. අවුරුද්දට සෙන්ටිමීටරයයි. මේ යන්නේ අවුරුද්දට දෙන්න ඇතිල්ලෙන්නේ අවුරුද්දට 1 සෙන්ටිමීටරයයි. එක උපරිම දෙකයි. ආන් එතකොට මොකද වෙන්නේ? පොඩි ඇතිල්ලීමක් තියෙන්නේ. තා ටියුම් ඇතිල්ලීමක්. හැබැයි මේ ඇතිල්ලීම අර විශාල පාෂාණ කුට්ටි දෙකක් අතරනේ. ඒ කුට්ටි දෙක අතර සිදුවෙන ඇතිල්ලීම හොඳටම ඇති. මෙන්න මේ දෙපැත්තෙම ඉන්න අයට ලොකුවට දැනෙනවා භූමිකම්පා. ඔය දෙපැත්තෙම ගෙවල් හෙල්ලෙනවා ගඩ ගාලා. සාමාන්‍යයෙන් අවුරුදු 4-5 කතාවක් මේකේ දෙපැත්තේ භූමිකම්පා ඇති වෙනවා. සමහර තැන් තියෙනවා දවස ගානේ දවසකට පැයකට පොඩ්ඩක් පොළොව මෙහෙම හෙල්ලෙනවා.
ඒ වගේ භූමිකම්පා වෙන තැන් පවා තියෙනවා. ඒ ඇති වෙන්නේ මෙන්න මේ වගේ භූතෙරි දෙකක් එකිනෙක ඇතිල්ලෙමින් චලනය වෙන අවස්ථාව. හරිද? යන්නේ නම් තුන්වෙනි අවස්ථාව. ඒකට මට කියන්න භූතෙරි චලනය වෙන ආකාර කීයක් තියෙනවද? එකිනෙකින් ඈත් වීම. භූතෙරි දෙක එකිනෙකින් ඈත් වීම. එතකොට මොනවද වෙන්නේ? භූමිකම්පා වෙනවද? භූතෙරි එකට එක ගැටීම. වෙනවද? නෑ. මොනවද ඇති වෙන්නේ? ආඝාතයක් අගාධයක් ඇති වෙනවා. වැඩිම ඔව්. ඊළඟට භූතෙරි දෙකක් එකට හැප්පෙනකොට මොකද වෙන්නේ? එකක් යටට යනවා අනිත් එක උඩින් යනවා. එකක් යටට යනවා අනිත් එක උඩින් යනවා. එතකොට මොකද වෙන්නේ? භූමිකම්පාවක් ඇති වෙනවා. භූමිකම්පාවක් ඇති වෙනවා. දෙකේම භූමිකම්පා ඇති වෙනවා. හරිද? යටට යන එකේ උඩේ දෙකේම ඇති වෙනවා භූමිකම්පා. අර උඩින් යන එකේ විතරක් ගිනි කඳු මතුවෙනවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව මෙන්න මොකක්ද? දෙක එකට මෙහෙම ඇතිල්ලීගෙන යනවා. දෙක එකට මෙහෙම ඇතිල්ලීගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? මේ ඇතිල්ලෙන දැන දෙපැත්තේ ඉන්න අයට විශාල භූමිකම්පා දැනෙනවා. හොඳට මතක තියාගන්න ඔය තුනම අහනවා ප්‍රශ්න පත්‍රේ. හරි තුන්වෙනි එක ලියාගන්න ඉක්මනට. එතකොට පුතා අපි 7 වසර 8 වෙනි පාඩම පෘථුවියේ ස්වභාවය කියන පාඩම ඉවරයි. ඕකේ තව චූටි කෑල්ලක් තව ඉතුරුයි. හරිද? ඒ චූටි කෑල්ල තියෙන්නේ අර සැන් ඇන්ඩ්‍රියාස් විභේදය ගැන කියලා දෙන්න පොඩි කෑල්ලක් තියෙනවා. ඒක මම ඊළඟ දවසේ අනිවාර්යෙන් ඔයාලට ඒකත් ඉවර කරලා අලුත් පාඩම පටන් ගන්න. එහෙනම් අපි ඊළඟ දවසේ සිකුරාදා පන්තියේ අපි අර කලින් දුන්න ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම කරනවා. එහෙනම් ඔයාලා ඔක්කොටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.